ස්මාර්ට් වෙන්න ස්මාර්ට් විදියට ඉගෙන ගන්න ඩිජිටල් තිරයක් ඉදිරියේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දුවල පුතාලට ආයුබෝවන්. මම නමින් නාමල් දිලංක AAT පළවෙනි අදියරේ ගිණුම් කරන විෂයත් එක්ක මාස ගණනාවක් ඔබට ගිණුම් කරන විෂය උගන්වන්න ඔබත් සමග සම්බන්ධ වෙන්නේ මම. ඉතින් මම මේ ගිණුම් කරන පාඨමාලාව පිළිබඳව මේ AAT පාඨමාලාවේ මේ ගිණුම් කරන විෂය ගැන මූලික දැනුවත් කිරීමක් කරන්න කලින් මම කැමති ළමයින්ට ඇයි අපි AAT කරන්න ඕනි? මොකක්ද ළමෙක්ට AAT කරාම උසස් පෙළ ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න දුවා දරුවන්ට මේ AAT වලින් ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනයක්ද කියලා ඔයාලත් එක්ක පොඩි වෙලාවක් අරගෙන කතා කරන්න. හරි පුතේ. පාඩමට කලින් මේ අවබෝධය ඔයාලට දෙන එක වැදගත් කියලා මම හිතනවා. ඔබ දන්නවා AAT පාඨමාලාව තුළ මේ ගිණුම් කරන මේ වෘත්තීය පාඨමාලාව තුළ AAT1 පළවෙනි අදියර, ඒ වගේම AAT දෙවෙනි අදියර, AAT තුන්වෙනි අදියර විදිහට අදියර තුනක් තියෙනවා මේ පාඨමාලාව තුළ ඔයාලට විභාග අවසන් කරන්න. එතකොට මේ අපි පටන් ගන්න AAT පළවෙනි අදියර. ළමයි AAT පළවෙනි අදියර තුලදී ඔයාලට ඔයාගේ A level විෂය නිර්දේශයෙන් යම් ප්‍රමාණයක් අපි ආවරණය කරලා දෙනවා. ඒ වගේම AAT දෙවෙනි අදියර ඉතා වැදගත්. මේ A level උසස් පෙළ විෂය නිර්දේශය තුල ඔබ වසර දෙකක් තුල ඉගෙන ගන්න විෂය නිර්දේශය. උසස් පෙළ විභාගයේ අවුරුදු දෙකක් කැප කරලා ඉගෙන ගන්න විෂය නිර්දේශය මේ ගිණුම්කරණය විෂය ගැන මම කතා කරොත් ගිණුම්කරණයේ පැත්තෙන් මේ පළවෙනි අදියර සහ දෙවන අදියර තුල A level විෂය නිර්දේශයේ සම්පූර්ණ ගිණුම් කරන කොටස ආවරණය කළ දෙනවා. ඉතින් අපි මේ අද පටන් ගන්න ළමයි හරියට කිව්වොත් A level accounting subject එකේ අපි A level accounting subject එකට ඉක්මනට ඉගෙන ගන්න පාඨමාලාවක් කිව්වොත් එක පැත්තකින් හරි. හැබැයි ළමයි AAT කියන්නේ වෘත්තීය විභාගයක්. මේකේ තියෙනවා වෘත්තීමේ වැදගත්කමක්. මොකක්ද මේ වෘත්තීමේ වැදගත්කම කියන්නේ? ඔයා උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගෙන රැකියාවක් කරනකොට ඒ රැකියාවකට ඕනි සුදුසුකමක් විදිහට AAT හඳුන්වන්න පුළුවන්. ඒකයි මේකට වෘත්තීය මට්ටමේ විභාගයක් කියලා අපි කියන්නේ. ඒක නිසායි ඔයාලා මේ AAT ඉගෙන ගන්න එකේ මේ AAT පාඨමාලාව හදාගන්න එකේ අනිත් වැදගත්කම. එකක් ඔයාට උසස් පෙළ ගිණුම්කරණයේ විෂයේ සම්පූර්ණ විෂය නිර්දේශය මේ AAT පළවෙනි සහ දෙවෙනි අදියර තුන්වෙනි අදියරත් යම් තාක් ප්‍රමාණයක් තියෙනවා. මේ කෙටි කාලයේදී A level විෂය නිර්දේශය මේක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ උසස් පෙළ විභාගය ලියන්න බලාපොරොත්තුවෙන් උසස් පෙළට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට මේ වගේ පාඨමාලාවක් ආරම්භ කරනවා කියන්නේ ලොකු වටිනකමක් උසස් පෙළ විභාගයට. හරි. ඉතින් මම ඔය වැදගත්කම කිව්වේ ඔයාලට AAT කරන්න ආසාවක් උනන්දුවක් ඇති වෙයි කියලා හිතලා. හරි. මම ළමයි එහෙනම් මේ කාරණා ටික පැහැදිලි කරපු නිසා මම මගේ විෂය ගැන කතා කරන්නේ නම් අනිත් විෂයන් කරන ගුරුවරු AAT පාඨමාලාවේ අනිකුත් විස්තර ඔබත් සමග උපමාරු කරලා තියෙන්නේ. ඒක නිසා මම මේ පිළිබඳ වැඩි විස්තරයක් සඳහන් නොකර මගේ විෂයට සාකච්ඡා කරන්න, ගිණුම් කරන විෂය සාකච්ඡා කරන්න මම සූදානම් වෙන්නේ. හරි. ළමයි මගේ විෂය ගිණුම් කරණය accounting. ඔබ දන්නවා උසස් පෙළ වාණිජ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න දුවදරුවෝ විදිහට ගිණුම්කරණය කියන විෂය කොයිතරම් වැදගත්ද කියලා. හැමෝම accounting හැමෝම ගිණුම්කරණය කරනවනේ. ළමයි මේ ගිණුම්කරණය ගැන කතා කරන්න මේ විෂයේ තියෙන සරලකම, මේ විෂයේ තියෙන සරල දේවල්, මේ විෂයේ තියෙන හැම රසවත් දෙයක්ම
මේ AAT එක මේ AAT පළවෙනි අධ්‍යයනත් එක අපි ඔයත් එක්ක සාකච්ඡා කරනවා අපි ඔයත් එක්ක හෝමාරු කරගන්නවා. හරි. එහෙනම් මම මේ ගිණුම්කරණය කියන විෂයේ හැඳින්වීම මොකක්ද ගිණුම්කරණය කියන්නේ? ගිණුම්කරණය කියන්නේ මොකක්ද? හොඳ ප්‍රශ්නයක්. ළමයි ඔයාලගේ ඔළුවට එනමැති ගිණුම්කරණේ accounts කිව්වට පස්සේ මේ නිකන් ගණන් හදන එකක්. එහෙම නැත්නම් මොනවා හරි ආදායම් ප්‍රකාශයක් හදන මූල්‍ය තත්වයක් හදන ඒ වචන හුරු ළමයි මේව දන්නව ඇති වගේ දෙයක් කියලා. ළමයි ගිණුම්කරණය කියන්නේ ඊට වඩා සංකීර්ණ එතනින් එහාට ගියපු ලොකු ක්‍රියාවලියක්. මේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා කතා කරද්දී ලෝකයේ තියෙන විවිධ ගිණුම්කරණ ආයතන ඇමරිකානු ගිණුම්කරණ සංගමය ඒ වගේම ළමයි ඇමරිකානු සහතිකලත් පොදු ගණකාධිකාරීන්ගේ සංගමය වගේ විවිධ ආයතන ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා නිර්වචන ඉදිරිපත් කළ තියෙනවා. ඒ නිර්වචනත් එක්ක මම කැමති ගිණුම්කරණයට පොදුවේ පිළිගන්න නිර්වචනයක් ඔයත් එක්ක සාකච්ඡා කරන්න. මේ තියෙන්නේ ළමයි විවිධ සංගම් එයාලගේ මතය අනුව ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා දුන්න නිර්වචන. මං ඒ නිර්වචන පොඩ්ඩක් පැත්තකින් තියලා මම යනවා අපේ විෂයට අදාළව හැමෝම පිළිගන්න ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන නිර්වචනය ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. හරි පුතේ. මම මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නවා. හරිද? ගිණුම්කරණය යනු කියන එකට මම මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නවා. බලන්න. ළමයි මේ ගිණුම්කරණය ගැන කතා කරද්දී ව්‍යාපාරයක් තියෙනවා. මෙන්න ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරයට පුතේ අපි හිතමු උදාහරණයක් සක්්‍ය ආයතනය කියලා. ව්‍යාපාරයක්. සක්්‍ය ආයතනයේ ව්‍යාපාරයක්. එතකොට මේ ව්‍යාපාරය ගැන ගොඩක් මිනිස්සු හරි ආසාවෙන් බලන් ඉන්නවා. මේ උදාහරණයේ සක්්‍ය ආයතනය ගත්තොත් සක්්‍ය ආයතනය ගැන ගොඩක් පුද්ගලයෝ උනන්දුයි. එක්කෙනෙක් ඉන්නවා නිමල් කියලා කෙනෙක්. මේ ඉන්නේ නිමල්. නිමල් සක්්‍ය ව්‍යාපාරය ගැන උනන්දුයි. සක්්‍ය එකේ පන්ති තියෙන්නේ වෙලාව කීයටද? සක්්‍ය ආයතනයේ මොන වගේ ගුරුවරුද උගන්වන්නේ? එන්නේ වගේ තොරතුරු නිමල් හැම වෙලේම හොයනවා. හේතුව පුතේ නිමල් ශිෂ්‍යයෙක්. නිමල් මේ සක්්‍ය එකේ ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න සිසුවෙක්. උසස් පෙළට කොමස් කරන්න බලාගෙන ඉන්න සිසුවෙක් තමයි නිමල් කියන්නේ. තව මේ සක්්‍යයකට උනන්දු වෙන තව පාර්ශවයක් ඉන්නවා ළමයි මේ සක්්‍ය ව්‍යාපාරයේ තියෙන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න සුනිමල් කියලා සේවකයෙක් ඉන්නවා. මෙයා සක්්‍ය එකේ වැඩ කරන කෙනෙක්. දැන් මේ නිමල්ලා සුනිමල්ලා කමල්ලා පියල්ලා වගේ ගොඩක් මිනිස්සු මේ ව්‍යාපාර ගැන ළමයි උනන්දුයි. ඒ උනන්දු වෙන්නේ ඇයි? ළමයි මේ පුද්ගලයෝ නිමල්ලා සුනිල්මා ව්‍යාපාර ගැන උනන්දු වෙන හේතුව තමයි මෙයාලට තියෙනවා මෙයාලගේ තීරණ ගන්න. මෙයාලගේ තීරණ තියෙනවා. මෙන්න මෙයාලගේ තීරණ ටික ගන්න තමයි මෙයාල මේ ව්‍යාපාරය ගැන උනන්දු. ළමයි ගිණුම්කරණයේදී වෙන්නේ පුතේ මෙන්න මේ ව්‍යාපාර ගැන උනන්දු නිමල්ලා සුනිමල්ලා කමල්ලා ඉන්නේ. මේ ව්‍යාපාර ගැන උනන්දු පාර්ශවයන්ට මේ ව්‍යාපාරය ගැන උනන්දුවෙන් ඉන්න පුද්ගලයන්ට තීරණ ගන්න. එයාලගේ තීරණ ගන්න මෙන්න හොඳම වචනේ තොරතුරු සැපයීම. තොරතුරු සැපයීම තමයි ගිණුම්කරණයෙන් වෙන්නේ. මේ ව්‍යාපාරය ගැන උනන්දුවෙන් ඉන්න පුද්ගලයන්ට එයාලගේ තීරණ ගන්න තොරතුරු ටික සපයනවා.
මෙන්න මේ සමස්ත ක්‍රියාවලියට අපි කියනවා ගිණුම්කරණය කියලා. මේක ලොකු ක්‍රියාවලියක්, එක වැඩක් නෙමෙයි. මේක ලොකු ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය වෙන්නේ ළමයි මේ ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්න පුද්ගලයන්ට එයාලගේ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එක. මේ නිර්වචනය මම තව අලුත් වචන ටිකක් එකතු කරලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. ළමයි අපි ගිණුම්කරණයේදී මෙන්න මේ ව්‍යාපාරයට කියනවා විශේෂ වචනයක්. ඒ තමයි ගිණුම් කරන ඒකකය. මේ ව්‍යාපාරයට අපි විශේෂ වචනයක් කියනවා. මම ඒක පැහැදිලි කරනවා ඉදිරියේදී. ගිණුම් කරන ඒකකය. මේ නිමල්ලා සුනිමල්ලා කමල්ලා පියල්ලා වගේ මේ ව්‍යාපාරයේ දිහා බලන් ඉන්න අයට කියනවා විශේෂ වචනයක් ඇල්මැති පාර්ශව කියලා. ඇල්මැති පාර්ශව කියලා. ඇල්මැති පාර්ශව. ළමයි මෙන්න මේ වචන ටිකක් දාලා අපි ගිණුම්කරණය ගැන මොකද්ද කියලා කියමු. හරිම නිර්වචනය තමයි මේක. පුතේ ගිණුම්කරණය කියන්නේ බලන්න සර් කියන වචන ටික අහගෙන ඉන්න. ගිණුම් කරන ඒකකය කෙරෙහි උනන්දුවක් දක්වන මෙන්න මේ ඇල්මැති පාර්ශවයන්ට උනන්දුවක් දක්වන මේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයන සමස්ත ක්‍රියාවලිය අපි ගිණුම්කරණය කියලා කියනවා. බලන්න සර් ආයි කියනවා. මේ නිර්වචනය තමයි ගිණුම්කරණය ඉගෙන ගන්න හැමෝම මුලින්ම ඉගෙන ගන්න නිර්වචනය. පුතේ ගිණුම්කරණය කියන්නේ ගිණුම් කරන ඒකකයක් පිළිබඳ උනන්දුවක් දක්වන ඇල්මැති පාර්ශවයන්ට තමන්ගේ තීරණ ගන්න තොරතුරු සැපයන සමස්ත ක්‍රියාවලිය අපි කියනවා ගිණුම්කරණය කියලා. ළමයි එතකොට මෙන්න මේක තමයි ඔබගේ ගිණුම්කරණයේ නිර්වචනය වෙන්නේ. හරි. දැන් මේ බලන්න ගිණුම්කරන නිර්වචනය අපි කතා කරොත් මේකේ තියෙනවා මෙන්න මෙහෙම වචන ටිකක්. 1. කිසියම් ගිණුම් කරන ඒකකයක උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මෙන්න වැදගත්ම වචනේ තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය කියලා කියනවා. එහෙනම් මේ ඩිජිටල් බෝඩ් එකක් දිහා බලන් ඉන්න, ෆෝන් එක දිහා, ටැබ් එක දිහා, ලැප්ටොප් එක දිහා බලන් ඉන්න ළමයි කියමු මාත් එක මොකක්ද ගිණුම්කරණය කියන්නේ? කම්මැලි වෙන්නේ නැතුව හොඳ උස්මක් අරගෙන හොඳට කියන්න ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. සර්ත් එක කියමු වචනෙන් වචනේ. පුතේ ගිණුම්කරණය කියන්නේ ගිණුම් කරන ඒකකයක උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය කියලා කියනවා. ළමයි මම ඒත් එක්කම අහනවා ඊළඟ ප්‍රශ්නේ ගිණුම්කරණයේ මූලික අරමුණ මොකක්ද? දැන් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ. මොකක්ද මේ ගිණුම්කරණයේ අරමුණ? මේ ගිණුම්කරණය කරන එකේ අරමුණ මොකක්ද? මේ නිර්වචනයෙන්ම මම ඔයාට මේ ගිණුම්කරණයේ මූලික අරමුණ කියලා දෙන්නම්. ඒ තමයි මේ බලන්න සර් කියන විදිහ. ළමයි ගිණුම්කරණය කියන්නේ ගිණුම් කරන ඒකකය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය. ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය. පුතේ ගිණුම්කරණයේ මූලික අරමුණ තමයි කිසියම් ගිණුම් කරන ඒකකයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම
මෙතනින් අතර වෙනවා. තොරතුරු සැපයීම ගිනුම් කරණේ අරමුණ. ඒ සපයන ක්‍රියාවලිය තමයි ගිනුම් කරණේ කියන්නේ. හැබැයි පුතේ ඒ තොරතුරු සපයන එක තමයි ගිනුම් කරණේ මූලික අරමුණ වෙන්නේ. එහෙනම් මෙන්න නිර්වචන දෙකක් ඉගෙන ගත්තා. මේක ඉගෙනගෙන අපි ඊළඟ කොටසට යමු. 1. ගිනුම් කරන යනු ගිනුම් කරන ඒකකයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිනුම් කරණය. ඒ තොරතුරු සැපයීම තමයි අපි ගිනුම් කරණයේ මූලික අරමුණ විදියට හඳුන්වන්නේ. ළමයි ඔය මූලික අරමුණු වලට අමතරව පුතේ තව වෙනත් අරමුණුත් ගිනුම් කරණේ තියෙනවා. මම ඔයාට ඔය කිව්වේ මූලික අරමුණනේ. ඊට අතිරේකව ළමයි ගිනුම් කරණේ තවත් අරමුණු කිහිපයක් තියෙනවා. මෙන්න මේවා පාඩම් කරගමු. එක ළමයි ගිනුම් කරණේ නිසා ව්‍යාපාරයක් ක්‍රමවත්ව වාර්තා පවත්වාගෙන යනවා. ගිනුම් කරණේ තවත් වෙනත් අරමුණක් තමයි ක්‍රමවත්ව වාර්තා පවත්වාගෙන යනවා. තව ගිනුම් කරණේ අරමුණක් තමයි ව්‍යාපාරයේ ලාභය දැනගන්න එක. හැමෝම කැමතිනේ තමන්ගේ ව්‍යාපාරයේ ලාභය දැනගන්න. ඒ ලාභය දැනගන්න තව අරමුණක්. අනිත් අරමුණ තමයි ව්‍යාපාරයේ මූල්‍ය තත්වය කීයද කියලා දැනගන්න. ඔයාට මේක බර වැඩි ඇති. මූල්‍ය තත්වය කිව්වහම බර වැඩි ඇති. ළමයි මූල්‍ය තත්වය කියන්නේ වත්කම් කොච්චරද, වගකීම් කොච්චරද, හිමිකම් කොච්චරද කියලා දැනගන්න එක. ඔය කිව්වේ පුතේ මූලික අරමුණට අතිරේකව තවත් තියෙන අරමුණු. පාඩම් කරගමු ඔය 3-4. 1. ක්‍රමවත්ව ගිනුම් වාර්තා පවත්වාගෙන යන එක. 2. ව්‍යාපාරයේ ලාභදායීත්වය දැනගන්න එක. 3. ව්‍යාපාරයේ මූල්‍ය තත්වය ගැන වත්කම් කොච්චරක් තියෙනවද, වගකීම් කොච්චරක් තියෙනවද කියලා දැනගන්න එක. තව වැදගත් එකක් නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කරන්න. ළමයි සමාගමක් කරනවා නම් ගිනුම් කරණය කිරීම අනිවාර්යයි. සමාගමක් වලදී ගිනුම් කරණය අනිවාර්යෙන් කරන්න ඕනේ. අන්න ඒ වගේ නීතිමය අවශ්‍යතා සපුරන්නත් මේ ගිනුම් කරණය අවශ්‍ය වෙනවා. හරි. එහෙනම් ගිනුම් කරණය යනු කියන නිර්වචනේ ඔබ ඉගෙන ගත්තා. අපි එහෙනම් ලියමු ගිනුම් කරණය මූලික අරමුණේ සටහන. ලියන්න හැම දුවෙක්ම පුතෙක්ම ගිනුම් කරණේ මූලික අරමුණ කියන හිස්තැනේ ලියන්න පුතේ. ගිනුම් කරන ඒකකයක් කෙරෙහි ලියන හිස්තැනේ ගිනුම් කරන ඒකකයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගිනුම් කරන ඒකකයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම ගිනුම් කරණයේ මූලික අරමුණයි. තොරතුරු සැපයීම ගිනුම් කරණයේ මූලික අරමුණයි. හරි. දැන් මේ තියෙන්නේ ඒ මූලික අරමුණට අතිරේකව තියෙන තවත් අරමුණු කිහිපයක්. මේ තියෙන්නේ මූලික අරමුණට අතිරේකව තියෙන තවත් අරමුණු කිහිපයක්. ක්‍රමවත්ව ගිනුම් වාර්තා පවත්වාගෙන යන්නේක. ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල දැනගන්නවා කියන්නේ පුතේ ලාභදායීත්වය දැනගන්න එක. ව්‍යාපාරයේ මූල්‍ය තත්වය දැනගන්න එක, වත්කම් කොච්චරද වගකීම් කොච්චරද කියලා දැනගන්න එක. නීතිමය අවශ්‍යතා සපුරන එක. ඒ තියෙන්නේ මූලික අරමුණට අතිරේකව තව තියෙන වෙනත් අරමුණු කිහිපයක්. හරි. ළමයි මම මේ නිර්වචනය තුල මම ඊළඟට ආයෙනවා අපි කතා කරපු මේ ගිනුම් කරණයේ මෙන්න මේ නිර්වචනෙට. ගිනුම් කරණය යනු කියන නිර්වචනය තුල පුතේ අපි අද කතා කරන පාඩමේ මාතෘකා ටික හැංගිලා තියෙනවා. අද අපි කතා කරන්නේ මෙන්න මේ ගිනුම් කරන නිර්වචනය ඇතුලේ තියෙන මෙන්න මේ මාතෘකා ගැන. 1. මොකක්ද ගිනුම් කරන ඒකකයක් කියලා කියන්නේ?
ඔබ තාම දන්නේ නැහැනේ මොකක්ද මේ ගිණුම් කරන ඒකකයක් කියන්නේ කියලා. දෙක, කවුද මේ උනන්දුවක් දක්වන පාර්ශව කියන්නේ? මුලින්ම ඉගෙන ගන්නවා අපි අද පාඩමේ ගිණුම් කරන ඒකකය කියන්නේ මොකක්ද කියලා. දෙවෙනියට අපි ඉගෙන ගන්නවා ළමයි උනන්දුවක් දක්වන පාර්ශව කියන්නේ කවුද කියලා. ඊළඟට ඉගෙන ගන්නවා මේ ආර්ථික තොරතුරු කියන්නේ මොනවාද කියලා. මේ නිර්වචන ඉගෙන ගන්න එක තමයි අද පාඩම වෙන්නේ. ඒතර මේ නිර්වචනේ තියෙන ගිණුම් කරන ඒකකය කියන්නේ මොකක්ද? උනන්දුවක් දක්වන පාර්ශව කියන්නේ මොනවාද? ආර්ථික තොරතුරු කියන්නේ මොනවාද කියලා තමයි අද පාඩමේදී අපි ඉගෙන ගන්නෙ. හරි. අපි මුලින්ම කතා කරන්න යන් ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. ඔයාගේ ටියුට් එකේ එන්නේ හැමෝම පිටු අංක 11ට. ඔයාගේ ටියුට් එකේ පිටු අංක 11ට එන්න පිටු අංක 11 තියෙනවා ළමයි ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න බලන්න සර් කියනවා. ටියුට් එක බලන්න කලින් සර් කියන වචන ටික අහලා ඉන්න. ළමයි ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ පුතේ මම මෙන්න මෙහෙම කියන්න. ගිණුම් කරණය නැමැති ගිණුම් කරණය නමැති ක්‍රියාවලියට ගිණුම් කරණය නැමැති ක්‍රියාවලියට භාජනය වන ඔන්න බලන්න සර් කියන වචන ටික. එක්ක පුද්ගලයෙක් නැත්තං ව්‍යාපාරයක් නැත්තං රජයක් නැත්තං රාජ්‍යයක් අපි ළමයි ගිණුම් කරන ඒකකයක් කියලා කියනවා. මෙන්න පුතේ ගිණුම් කරන ඒකකයක නිර්වචනය. ගිණුම් කරණය කියන්නේ ක්‍රියාවලියක් කියලා මං මුලදී කිව්වා පුතාලට. මේ ගිණුම් කරණය කියන ක්‍රියාවලියට භාජනය වන එක්ක පුද්ගලයෙක් එක්ක ව්‍යාපාරයක් එක්ක රජයක් නැත්තම් රාජ්‍යයක් අපි කියනවා ගිණුම් කරන ඒකකයක් කියලා. උදාහරණයක්. ළමයි ඔයාගේ යාළුවෙක් ඉන්නවා සුනිල් කියලා. ඔය සුනිල්ගේ ගිණුම් කරණය කරනවා නම් ඔයා සුනිල්ගේ යාළුව සුනිල්ගේ ගිණුම් කරණය කරනවා. එයා ගාව තියෙන සල්ලි ටික එයාගේ ආදායම් එයාගේ වියදම් ගිණුම් කරණය කරනවා. එහෙනම් සුනිල් තමයි ගිණුම් කරන ඒකකය. එහෙම නැත්නම් ව්‍යාපාරයක්. ඔයා හැමදාම අඹ ගන්න අඹ මුදලාලි. එහෙම නැත්නම් ඔයා හැමදාම පොත් පෑන් පැන්සල් ගන්න බුක් ෂොප් එක. ඔයා හැමදාම ඉගෙන ගන්න සක්කයක. අන්න ව්‍යාපාරයක් නම් ගිණුම් කරණය කරන්නේ. ගිණුම් කරන ඒකකය වෙන්නේ පුතේ ව්‍යාපාරය. එහෙම නැත්නම් රජයේ ගිණුම් කරණය කරනවා. මේ රජයක නම් ගිණුම් කරණය කරන ලංකාවේ ගව රජය ගිණුම් කරණය කරනවා. ඒ රජය තුල ගිණුම් කරණය කරනවා නම් රජයේ ආයතනවල ගිණුම් කරණය කරනවා නම් ගිණුම් කරන ඒකකයේ වෙන්නේ රජය. රාජ්‍යයක් ජාතියක් රාජ්‍යයට වඩා ජාතියක් යම් ජාතියක් ගිණුම් කරණය කරනවා නම් එතකොට ඒ ගිණුම් කරන ඒකකයේ වෙන්නේ රාජ්‍ය නැත්නම් ජාතිය. ජාතික ගිණුම් කරණය කියන්නේ ඒකට. රාජ්‍යයක නැත්තම් ජාතියක ගිණුම් කරණයක් කරනවා නම් ඒකට තමයි අපි ජාතික ගිණුම් කරණයක් කියලා කියන්නේ. මතක තියාගන්න පුතේ ගිණුම් කරන ඒකකය කියන්නේ මේ ගිණුම් කරණය කියන ක්‍රියාවලියට භාජනය වන එක්ක පුද්ගලයෙක් එක්ක ව්‍යාපාරයක් එක්ක රජයක් එක්ක ජාතියක් නැත්තම් රාජ්‍යයක් අපි ගිණුම් කරන ඒකකය කියලා කියනවා. එතකොට ඔබ දන්න හැමදේම ගිණුම් කරන ඒකක. සක්්‍ය ආයතනයේ ගිණුම් කරන ඒකකයක්. ඔබ දන්න පුද්ගලයන්ට ගිණුම් කරණය කරනවා නම් ඒ පුද්ගලයෝ ගිණුම් කරන ඒකකයක් වෙනවා. ඔබගේ පාසල ගිණුම් කරණය කරනවා නම් පාසල ගිණුම් කරන ඒකකය වෙනවා. රෝහල ගිණුම් කරණය කරනවා නම් රෝහලත් ගිණුම් කරන ඒකකයක් වෙනවා. ඒ වගේ ඔබ දන්න පුද්ගලයෝ ව්‍යාපාර රජය රාජ්‍යයන් සියල්ලම අපි ගිණුම් කරන ඒකකයක් කියලා කියනවා.
මේ ගිනුම් කරන ඒකකය කියන වචනයත් එක්කම තව බැඳිච්ච ලස්සන වචනයක් තියෙනවා. ඒ තමයි පුතේ ගිනුම් කරන ඒකක සංකල්පය. දැන් ගිනුම් කරන ඒකකය කියන්නේ මොකක්ද කියලා පිටු අංක 11 තියෙනවා නිර්වචනය. මම දැන් ඔයාලට ඒක පැහැදිලි කරානේ. මේ ගිනුම් කරන ඒකකයත් එක්කම බැඳිච්ච තව නිර්වචනයක් තමයි ගිනුම් කරන ඒකක සංකල්පය කියලා කියන්නේ. මේ තියෙන්නේ ළමයි මේ ගිනුම් කරණය කියන පාඩම ඉගෙන ගන්නකොට ඔයාට වැදගත් වන විවිධ නිර්වචන. එහෙම නැත්නම් විවිධ සංකල්ප. මේවා ඉගෙන ගන්න ඕනි ගිනුම් කරණය කරද්දී. මොකක්ද මේ ගිනුම් කරන ඒකක සංකල්පය කියන්නේ? ගිනුම් කරන ඒකකේ නෙමෙයි පුතේ ඒකක සංකල්පය. ළමයි මම මෙහෙම උදාහරණයක් කියන්නම් මේක ඔයාලට තේරෙයි. ළමයි ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නවා. මෙන්න ව්‍යාපාරයක් තියෙනවා. ඔයා ඔයාගේ ගමේ සිල්ලර බඩු කඩයක් පටන් ගන්නවා. ඔයා ඔයාගේ ව්‍යාපාරයක් විදිහට ඔයාගේ ගමේ සිල්ලර බඩු විකුණන කඩයක් පටන් ගන්නවා. මේ ඉන්නේ ඔයා. ඔයා ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා දැන් ජොබ් එකක් කරන ගමන් ඉන්නේ. ඒ අතරතුර ඔයා ගමේ පොඩියට සිල්ලර බඩු විකුණන කඩයක් පටන් ගන්නවා. හාල් පොල් 3-5 කිරි පිටි පැකට් විකුණන. හරි. දැන් ඔයානේ මේකේ අයිතිකාරයා. ඔයානේ ඉතින් මේකේ අයිතිකාරයා. ඔයානේ මේකට සල්ලි දැම්මේ. මේ සිල්ලර බඩු කඩේ පටන් ගන්න සල්ලි දැම්මේ ඔයා. මේකේ වැඩ කරන්නෙත් ඔයා. බඩු කිරන්නෙත් ඔයා. සීනි කිරන්නෙත් ඔයා. මේකේ සල්ලි ගන්නෙත් ඔයා. මේක අතුපතු ගන්නෙත් ඔයා. මේකේ වැඩ කරන්නෙත් ඔයා. ඔයාගේ බිස්නස් එක ඔයාට අයිති. කාගෙන් ඇහුවත් මේක කාගේද මගේ කියලා කියන්නේ. මොකද ඔයා අයිතිකාරයා නිසා. මෙන්න තියෙන ඔයාගේ ව්‍යාපාරය. මෙන්න ඉන්න ඔයා අයිතිකාරයා. ළමයි ඒ වුණාට ගිනුම් කරණය කියනවා මෙන්න මෙහෙම දෙයක්. ගිනුම් කරණය කියනවා පුතේ ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ පාර්ශව දෙකක් කියලා. බලන්න සුගේ වචන ගිනුම් කරණයේදී කියනවා මෙහෙම දෙයක්. ව්‍යාපාරයයි අයිතිකාරයයි කියන්නේ වෙන වෙනම පාර්ශව දෙකක්. මේ මගේ බිස්නස් එක තමයි මේකේ සල්ලි දැම්මේ මම තමයි. හැබැයි මේකේ අයිතියත් මට තමයි. හැබැයි ව්‍යාපාරය කියන්නේ එක පාර්ශවයක්. අයිතිකාරය කියන්නේ වෙන පාර්ශවයක්. අන්න ඒ විදිහට හිතලා කොහොම හිතලද? ව්‍යාපාරයයි අයිතිකාරුයි කියන්නේ එකිනෙකට වෙනස් පාර්ශව දෙකක් විදිහට සලකලා ගිනුම් කරණය කරන එකට තමයි අපි කියන්නේ ඒකක සංකල්පය කියලා පුතේ. ව්‍යාපාරය සහ අයිතිකරු වෙන වෙනම පාර්ශව දෙකක් විදිහට සැලකීම නෙමෙයි සලකා ගිනුම් කරණය කිරීම. අයි කියන බලන සර් නිර්වචනේ මේවා වැදගත් නිසායි නැවත නැවත කියන්නේ ඔළුවට යනවා එතකොට. ව්‍යාපාරයයි අයිතිකාරයයි වෙන වෙනම පාර්ශව දෙකක් විදිහට සලකලා ගිනුම් කරණය කරන එකට තමයි අපි මෙතනදී කියන්නේ ගිනුම් කරන ඒකක සංකල්පය කියලා. ඇත්තටම ළමයි ව්‍යාපාරයේ පැත්තෙන් බැලුවොත් අයිතිකාරය කියන්නේ පිට කෙනෙක්. ව්‍යාපාරය ස්වාධීනයි. අයිතිකාරය පිට කෙනෙක්. ව්‍යාපාරය ස්වාධීනයි. අයිතිකාරය පිට කෙනෙක්. එයා ව්‍යාපාරයට සම්බන්ධ නැහැ. එයා සල්ලි දැම්මත්, එයා මොනා කරත්, අතුපතු ගෑවත්, බඩු වික්කත්, සල්ලි ගත්තත් අයිතිකාරය කියන්නේ පිට කෙනෙක්. හේතුව තමයි ඒකක සංකල්පය. එතකොට හැම ව්‍යාපාරයක්ම ළමයි මේ ගිනුම් කරණය කියන දේ කරන්නේ මේ ඒකක සංකල්පය අනුගමනය කරලා. ඒ කියන්නේ මොකක්ද? අයිතිකාරයා පිට කෙනෙක් විදිහට සලකලා තමයි ව්‍යාපාර මේ ගිනුම් කරණය කියන දේ කරන්නේ.
මෙන්න මේ සංකල්ප නිසා තමයි පුතේ අයිතිකාරය ව්‍යාපාරයට දාන සල්ලි. දැන් අයිතිකාරයනේ ව්‍යාපාරයට සල්ලි දාන්නේ. ඒ අයිතිකාරය ව්‍යාපාරයට දෙන සල්ලි අපි වෙනම ප්‍රාග්ධනයේ විදිහට ගිණුම් ගත කරනවා. සමහර වෙලාවට අයිතිකාරය ව්‍යාපාරයෙන් ආපස්සට සල්ලි ගන්නත් පුළුවන්. සමහර වෙලාවට අයිතිකාරය ව්‍යාපාරයෙන් ආපස්සට සල්ලි ගන්නත් පුළුවන්. එහෙම ගන්නේවත් අපි ගිණුම් ගත කරනවා. එහෙම ගිණුම් ගත කරන්නේ මෙන්න මේ සංකල්ප නිසා. අයිතිකාරය ව්‍යාපාරයට සල්ලි දුන්නත් අපි ඒක ප්‍රාග්ධනයේ විදිහට ගිණුම් ගත කරනවා. හේතුව මෙයා අපිට කෙනෙක්. මෙයා මේ ව්‍යාපාර අයිතිකරුණාට වැඩක් නැහැ. මෙයා ආපස්සට සල්ලි ගත්තත් ඒක අපි ගැනිලි විදිහට ගිණුම් ගත කරනවා. එහෙම කරන්නේ මෙන්න මේ ඒකක සංකල්පය නිසා. හරි. ඕකෙදී තවත් කාරණා කීපයක් අපි ඉදිරියේදී කතා කරනවා. මතක තියාගන්න ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියලා. හරි. ඔයාලා හැමෝම පුතේ පිටු අංක 11 කියවන්න මුලින්ම ගිණුම් කරන ඒකකය කියන සටහන බලන්න. පිටු අංක 11 කියනවා ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. අපි සාකච්ඡා කරපු සටහන තියෙනවා. ඊළඟට පහළ තියෙනවා ළමයි ගිණුම් කරන ඒකක සංකල්පය කියලා හිස්තනක්. හරි. අපි එහෙනම් ගිණුම් කරන ඒකක සංකල්පයේ හිස්තනේ ලියමු. මොකක්ද ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ කියලා. හරි. ලියන ළමයි එතන හිස්තනේ පිටු අංක 11 ගිණුම් කරන ඒකක සංකල්පය කියන තැන ලියන්න හැමෝම. ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන් වූ ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ඒකකයක් ලෙස සලකා ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ඒකකයක් ලෙස සලකා ගිණුම් කරණය සිදු කරන බව. ගිණුම් කරණය සිදු කරන බව. ගිණුම් කරණය සිදු කරන බව. ගිණුම් කරණය සිදු කරන බව මෙම සංකල්පයේ අදහසයි. මෙම සංකල්පයේ අදහසයි. මෙම සංකල්පයේ අදහසයි. හරි. එහෙනම් ඔන්න අර නිර්වචනය ගිණුම් කරණය යනු නිර්වචනයේ ප්‍රධාන සංකල්පයේ ප්‍රධාන මාතෘකාව අපි කතා කරා. මොකක්ද ගිණුම් කරන ඒකකයක් කියන්නේ සහ ඒත් එක්කම කතා කරා මොකක්ද මේ ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ කියලා. දැන් ඒ නිර්වචනයේ තිබුණ ඊළඟ කතාව තමයි ළමයි ඇල් මැති පාර්ශව. එහෙම නැත්නම් ගිණුම් කරණය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව කියලා කියන්නේ. ඔන්න ඊළඟ මාතෘකාව. පිළිවෙලට පියවරෙන් පියවර අපි මේ ගිණුම් කරන කොටස සාකච්ඡා කරමු. ළමයි ඇල්මැති පාර්ශව නැත්තම් ගිණුම් කරණයට ඇල්මක් දක්වන පාර්ශව. පුතේ ඔයා ළමෙක් විදිහට සමහර අය ගැන ඇල්මක් දක්වනව නේද? අපි මේ ව්‍යාපාර පැත්තකින් තියමු. ව්‍යාපාර පැත්තකින් තියලා ඔයා ඔයාගේ ජීවිතය ගැන හිතන්න. ඔයා ඔයාගේ ජීවිතේ දැන් සාමාන්‍ය පෙළ කරලා ඉවර වෙලා උසස් පෙළ කරන්න ඉන්න ඔයා ඔයාගේ ජීවිතේ සමහරු ගැන ඇල්මෙන් කැමැත්තෙන් උනන්දුවෙන් ඉන්නව නේද? ඔයාගේ හිතට දාලා පොඩ්ඩක් කරකෝල බලලා කල්පනා කරලා බලන්න. ඔයා කවුරු හරි කෙනෙක් ගැන උනන්දුවෙන් ඉන්නව නේද? ඔයා කව කෙනෙක් ගැන උනන්දුවෙන් ඉන්නව නේද? හැමෝම තව කවුරු හරි ගැන උනන්දුවෙන් ඉන්නවා. තව කවුරු හරි කියන්නේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, ගුරුවරු වෙන්න පුළුවන්. ඒ වගේ අය. ඔයා ඒක නේද හිතුවේ ළමයි? ඒක නෙමෙයි මේ මාතෘකාව. ඇයි ඔයා එයාලා ගැන උනන්දු? ඇයි ඔයා එයාලා ගැන උනන්දු? ඔයා ඇයි ඔයාගේ යාළුවා ගැන උනන්දු? ඔයා ඇයි ඔයාගේ අම්මා තාත්තා ගැන උනන්දු? හේතුව පුතේ ඔයාට තියෙනවා ඔයාගේ තීරණ ටිකක් ගන්න. ඔයාට ඔයාගේ තීරණ ටිකක් තියෙනවා ගන්න. අන්න ඒ තීරණ ගන්න
ඔයා එයාලා ගැන උනන්දුයි. ඔයාට තාත්තා කියලා තියෙනවා O level පාස් වුණොත් ලැප්ටොප් එකක් අරන් දෙනවා නැත්නම් අලුතෙන් iPhone එකක් අරන් දෙනවා කියලා. ඔයා ඉතින් හැමදාම උදේ හවස තාත්තට දන ගහලා වඳිනවා ළමයි. iPhone එකක් අරන් දෙන්න කියලා, ලැප්ටොප් එකක් අරන් දෙන්න කියලා, බයික් එකක් අරන් දෙන්න කියලා. ඒ තාත්තා ගැන උනන්දුයි. වෙනදට වඩා තාත්තා ගැන හොයලා බලනවා. ලෙඩ දුක් වලදී හොයලා බලනවා. ඇයි? තාත්තා ගැන උනන්දුවෙන් ඉන්න ඕනේ. බයික් එක හම්බෙයිද, ෆෝන් එක හම්බෙයිද කියලා දැනගන්න. ඔයා ඔයාගේ යාළුවා ගැන උනන්දුයි. ඇයි? ඔයාගේ තීරණ ගන්න. ඔයා ඉන්නේ යාළුවගෙන් පොඩි ණයක් ඉල්ල ගන්න. ඔයාගෙන් පොඩ්ඩක් යාළුවා අතේ සල්ලි තියෙනවද? යාළුවා හොඳට කනවා බොනවද කියලා උනන්දුවෙන් පොඩ්ඩක් හොයලා බලනවා. හේතුව ඔයා යම් පාර්ශවයක් ගැන උනන්දු වෙන්නේ මුකුත් නෙමෙයි. ඔයාට ඔයාගේ තීරණ ටික ගන්න පුතේ. ඔයාට තියෙන එක එක තීරණ ගන්න. අන්න ඒ තීරණ ගන්න තමයි ඔයා අනිත් පාර්ශව ගැන උනන්දු වෙන්නේ. අපි දැන් එමු ව්‍යාපාර පැත්තට. ළමයි ඒ වගේම ව්‍යාපාර ගැනත් මේ ව්‍යාපාර ගැනත් උනන්දු වෙන පාර්ශව ඉන්නවා. මෙන්න මෙයාලා තමයි පුතේ මේ ලෝකේ තියෙන ව්‍යාපාර ගැන උනන්දු වෙන පාර්ශව. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ණය හිමියෝ, සේවකයෝ, රජයේ ආයතන, ගනුදෙනුකරුවෝ, තරගකරුවෝ, ආයෝජකයෝ. මෙන්න මේ වගේ ගොඩාක් අය මේ ව්‍යාපාර ගැන උනන්දුයි. මම ඔයාලට පැහැදිලි කරා ඇයි උනන්දු? ළමයි මේ හැමෝම මේ සියලු දෙනා මේ ව්‍යාපාර ගැන උනන්දු මේ ව්‍යාපාරයට හොඳක් කරන්න නෙමෙයි. මේ හැමෝගෙම තීරණ තියෙනවා ගන්න. මේ කෙනාට එක එක තීරණ තියෙනවා ගන්න. අන්න ඒ තීරණ ටික ගන්න මෙයාලා හැමෝම මේ ව්‍යාපාරය දිහා බලාගෙන ඉන්නේ. පුතේ එතකොට ඇල්මැති පාර්ශව නැත්තම් උනන්දුවක් දක්වන පාර්ශව කියන්නේ මෙන්න මෙයාලට. මෙයාලා මේ ව්‍යාපාරය පිළිබඳ උනන්දුවෙන් ඇල්මෙන් ඉන්නවා. ඇයි? එයාලගේ තීරණ ටික ගන්න. මොනවාද තීරණ? දැන් ඔයා ඔයාගේ යාළුවා ගැන උනන්දු වෙන තීරණ තියෙනවනේ. ඔයා ඔයාගේ අම්මා තාත්තා ගැන උනන්දු වෙන තීරණ තියෙනවනේ. ඔයා තව ගෑල් ළමෙක් ගැන, තව පිරිමි ළමෙක් ගැන උනන්දු වෙන හේතු තියෙනවනේ. ඒ වගේ මේ හැමෝටම ළමයි හේතු තියෙනවා මෙන්න මේ ව්‍යාපාරය ගැන උනන්දු වෙන්න. වැදගත් වෙන්නේ මෙන්න මේ ටික. ඔයාගේ AT විභාගෙදී කෙටි ප්‍රශ්නයක් මේකෙන් එන්න පුළුවන්. අපි ටියුට් එකේ ඉස්සරහට මේ අවුරුදු ගණනාවක ආපු කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා මේ ගැන. මේකෙදී ඔයාට ඉගෙන ගන්න පුළුවන් වැදගත් කොටසක්. ඇයි මෙයාලා මේ ව්‍යාපාර ගැන උනන්දු කියලා. හරි. අපි හිමීට එකින් එක කතා කරමු. මුලින්ම මම කතා කරනවා අයිතිකරුවෝ ගැන. පුතේ, කවුද අයිතිකරුවෝ කියන්නේ? ළමයි අයිතිකාරය කියන්නේ ව්‍යාපාරයට සල්ලි දීලා ව්‍යාපාරය පටන් ගත්ත කෙනා. එයාටනේ අයිතිකාරය කියන්නේ. අයිතිකාරය කියන්නේ කවුද කියලා අදන්නෝ. ඒකනේ මේ ප්‍රශ්නේ. ඇයි අයිතිකරුවෝ ව්‍යාපාරය ගැන උනන්දු? කාරණා දෙකක් මම කියලා දෙන්න අහගෙන ඉන්න. 1. ව්‍යාපාරේ ලාභය දැනගන්න. ළමයි අයිතිකාරයට තමයි මේ ව්‍යාපාරයේ අයිති. මේ ව්‍යාපාරයේ ලාභය අයිතිකාරයට. එතකොට පුතේ අයිතිකාරයා ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා පළවෙනි හේතුව ව්‍යාපාරයේ ලාභය දැනගන්න. කොච්චරක් ලාභයිද කොච්චරක් පාඩුයිද ලාභය දැනගන්න. දෙවෙනි එක ළමයි තමන් යොදවපු ප්‍රාග්ධනයට මොකක්ද උනේ කියලා දැනගන්න. දැන් මේ අයිතිකාරයනේ ව්‍යාපාරයට සල්ලි ටික දැම්මේ. එයා ඒ දාපු සල්ලි ටිකට මොකද උනේ? ඒ සල්ලි ටික වැඩි වෙලාද? ඒ සල්ලි ටික නැති වෙලාද? අන්න හේතු දෙකයි. එක අයිතිකරුවෝ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා පළවෙනි හේතුව. මේවා අහද්දිම ඔළුවට දාගන්න එතකොටයි පාඩම් කරන්න ඕනේ නැහැ. සරලව කියලා දෙන්න. පළවෙනි හේතුව ළමයි ව්‍යාපාරයේ ලාභදායීත්වය දැනගන්න. ලාභය කීයද කියලා දැනගන්න අයිතිකරුවෝ ව්‍යාපාර ගැන උනන්දුයි. දෙවෙනි එක අයිතිකරුවෝ ව්‍යාපාරයට දුන්න ප්‍රාග්ධනයට මොකද උනේ කියලා දැනගන්න. එහෙනම් ඔන්න අයිතිකරුවෝ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ ඒක නිසා. අයිතිකරුවන්ගේ කහරි. 2. මේ කළමනාකරුවෝ කියන්නේ කවුද? ඇයි එයාලා ව්‍යාපාර ගැන උනන්දු? මේ බලන්න පුතේ.
ළමයි කළමනාකරුවන් කියලා කියන්නේ ව්‍යාපාරයේ කළමනාකරන කටයුතු කරන පාර්ශවය. මැනේජ්මන්ට් එක කරන අය, තීරණ ගන්න අය. අන හරිම වචනේ. ව්‍යාපාරය ගැන තීරණ ගන්න අය තමයි කළමනාකරු ගැන තීරණ ගන්න අය. ව්‍යාපාර ගැන තීරණ ගන්න අය. මේ කළමනාකරුවනේ පුතේ ව්‍යාපාරයේ සෑම තීරණයක්ම ගන්නේ. එතකොට මෙයාලා මේ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ ළමයි හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මෙයාලා අතීතයේදී ගත්ත තීරණ සාර්ථකද කියලා දැනගන්න. ඔන්න පළවෙනි හේතුව. කළමනාකරුවෝ තමයි ව්‍යාපාර ගැන තීරණ ගන්නේ. එයාලා උනන්දු වෙන පළවෙනි හේතුව තමයි එයාලා අතීතයේදී තීරණ අරගෙනන තියෙන්නේ. එයාලා ඒ අතීතයේදී ගත්ත තීරණ සාර්ථකද අසාර්ථකද කියලා දැනගන්න කළමනාකරුවෝ ව්‍යාපාර ගැන උනන්දුයි. දෙක. ළමයි එයාලා අනාගතයේදී තීරණ ගන්න ඉන්නේ. ඉස්සරහටත් තව තීරණ ගන්න ඉන්නේ. ඒ අනාගතයේදී ගන්න ඕනි මොන තීරණද කියලා තේරුම් ගන්න. උනන්දු වෙන හේතු දෙකයි බලන්න ලස්සනට මතක හිටිනවා පොඩ්ඩක්වත් අමාරු නෑ. පළවෙනි හේතුව තමයි පුතේ කළමනාකරුව අතීතයේදී ගත්ත තීරණ සාර්ථකද නැද්ද කියලා දැනගන්න ව්‍යාපාර ගැන දිහා බලාගෙන ඉන්නවා. දෙවෙනි එක එයාලා අනාගතයේදී ගන්න ඕනි මොන තීරණද කියලා අවබෝධ කරගන්න. ඔන්න මම පාර්ශව දෙකක් කිව්ව මතකද බලමු. පාඩම් කරගෙනම අපි කරගෙන යමු. පළවෙනි උනන්දුවක් දක්වන පාර්ශවය තමයි පුතේ අයිතිකරුවෝ. ළමයි අයිතිකරුවෝ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ එක ව්‍යාපාරයේ ලාභදායීත්වය දැනගන්න. දෙවෙනි එක ළමයි තමන් යොදවපු ප්‍රාග්ධනයට මොකද උනේ කියලා දැනගන්න. දෙවෙනියට ළමයි කළමනාකරුවෝ. ඇයි මේ කළමනාකරුවෝ ව්‍යාපාර ගැන උනන්දු? පළවෙනි හේතුව මේ කළමනාකරුවෝ අතීතයේදී ගත්ත තීරණ සාර්ථක වෙලාද කියලා දැනගන්න. දෙක අනාගතයේදී ගන්න ඉන්න තීරණ මොනවාද කියලා අවබෝධ කරගන්න. හරි. අපි ওই දෙක ලියලිමු. ওই දෙක ලියලා අපි ඊටු ඒවා සාකච්ඡා කරමු. මේ ඔක්කොම උගන්වන්න ගත්තොත් ඔයාගේ පුංචි මොලේට ඔක දරන්න බැරි වෙනවා. අපි ওই දෙක ලියලිමු. එන්න ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 4ට. පිටු අංක 4 බලන්න තියෙනවා ළමයි. ගිණුම් තොරතුරු භාවිත කරන පාර්ශවය මෙන්න අයිතිකරුවෝ එයාලා තොරතුරු වල අවශ්‍යතාවය එයාලා තොරතුරු භාවිත කරන්නේ ඇයි කියලා ලියන්න. අයිතිකරුවන්ගේ කේ හිස්තැනේ ලියන්න. පළවෙනි තරුව දාලා ව්‍යාපාරයේ ලාභදායීත්වය දැන ගැනීමට ව්‍යාපාරයේ ලාභදායීත්වය දැන ගැනීමට පළවෙනි හේතුව තමයි ව්‍යාපාරයේ ලාභදායීත්වය දැන ගැනීමට. දෙවෙනි එක තමන් යෙද වූ අර මුදල් වලට තමන් යෙද වූ අර මුදල් වලට කුමක් සිදු වී ඇද්ද යන්න අවබෝධ කර ගැනීමට. තමන් යෙද වූ අර මුදල් වලට තමන් යෙද වූ අර මුදල් වලට කුමක් සිදු වී ඇද්ද යන්න අවබෝධ කර ගැනීමට. ඔන්න අයිතිකරු උනන්දු වෙන්න හේතු. ඊළඟට ලියන්න කළමනාකරු උනන්දු වෙන්න හේතු. ලියන පළවෙනි තරුව දාලා කළමනාකරු උනන්දු වෙන්න හේතුව පළවෙනි තරුව දාලා තමන් අතීතයේදී ගන්නා ලද තීරණවල සාර්ථකත්වය දැන ගැනීමට. තීරණවල සාර්ථකත්වය දැන ගැනීමට. තමන් අතීතයේදී ගන්නා ලද තීරණවල සාර්ථකත්වය දැන ගැනීමට. දෙවෙනි තරුව තමන් අනාගතයේදී ගත යුතු තීරණ පිළිබඳව තමන් අනාගතයේදී ගත යුතු තීරණ පිළිබඳව
අවබෝධයක් ලබා ගැනීමට. අවබෝධයක් ලබා ගැනීමට. හරි. ඔන්න දැන් ඇල්මැති පාර්ශවයන් දෙකක් ඇල්මක් දක්වන්නේ ඇයි කියලා අපි ඉගෙනගෙන ඉවරයි. දැන් අපි ඊළඟට ඊළඟ පාර්ශව දෙක ඇල්මක් දක්වන්න හේතුව සාකච්ඡා කරා. ඊළඟට ණය හිමියෝ. ඔන්න බලන්න සර් හිමීට මේ කාරණා ටික උගන්වන විදිහ. ළමයි මුලින්ම කවුද මේ ණය හිමියෝ කියන්නේ? කවුද ණය හිමියෝ කියන්නේ? පොඩක් වචනේ හුරු නැති වෙන්න පුළුවන්. මම මෙහෙම කියලා දෙන්නම්. මේ ඔයාගේ යාළුවට රුපියල් 1000ක් ණයට දීලා තියෙන්නේ. ඔයාගේ යාළුවට රුපියල් 1000ක් ණයට දීලා තියෙන්නේ. ඔයා තමයි ණය හිමියා. ඒක තේරුණාද බලන්න? ඔයාගේ යාළුවට රුපියල් 1000ක් ණයට දීලා තිනවා. ඔයා ණය හිමියා. ඇයි? යාළුවගෙන් ඔයාට 1000ක් හම්බෙන්න තියෙනවා. පුතේ ණය හිමියා කියන්නේ ව්‍යාපාරයේ ණය අරගත් පාර්ශව. ව්‍යාපාරයේ යම් පාර්ශවයකින් ණයක් අරගෙන මේක බැංකු ආයතන වෙන්නත් පුළුවන්. උදාහරණයක් බැංකු ආයතනයක් කියලා හිතන්න. ව්‍යාපාරයේ බැංකුවකින් ණයක් අරන්. ඒ ණය ගත්ත ණයට දුන්න පාර්ශවයට තමයි ණය හිමියෝ කියන්නේ. දැන් මෙයාලා අපිට ණය දීලා තියෙන්නේ. අපිට ණය දුන්න කට්ටිය තමයි ණය හිමියෝ කියන්නේ. අපිට ණය දුන්න කට්ටිය ණය හිමියෝ. ප්‍රශ්නේ ඇයි මෙයාලා උනන්දු? එක පළවෙනි හේතුව තමයි පුතේ ව්‍යාපාරවලට කට්ටිය නිකන් ණය දෙන්නේ නැහනේ. අනිවාර්යෙන් මෙයාලා ළමයි පොලි අය කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනේ. පළවෙනි හේතුව තමයි ණය මුදල අය කරගන්න පුළුවන්ද බලන්නයි පොලිය අය කරගන්න පුළුවන්ද බලන්නයි. පළවෙනි හේතුව තමයි ණය හිමියෝ ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නේ පොලිය ගන්න පුළුවන්ද බලාගෙනනවා. ණය දුන්න ණය ටික ආපස්සට ගන්න පුළුවන්ද කියලා බලන්න. පළවෙනි හේතුව. දෙවෙනි එක ළමයි මේ ණය හිමියෝනේ අපිට හැමදාම ණයට දෙන්නේ. අනාගතේ ණය දීමට සුදුසුද කියලා දැනගන්න. අනාගතේ ණය දීමට සුදුසුද කියලා දැනගන්න. ඒ කියන්නේ මෙයාලට හැමදාම ණය දෙන්න පුළුවන්ද? හොඳට ව්‍යාපාරයේ ලාභ ලබනවද නැද්ද කියලා දැනගන්න. අනාගතේ ණය දෙන්න සුදුසුද කියලා දැනගන්න. මෙයාලා ළමයි ව්‍යාපාර ගැන උනන්දුයි. ඔන්න කාරණා දෙකක් මතක තියාගන්න ඇති. එක ණය හිමියෝ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. ණය මුදල ආපස්සට අය කරගන්න. පොලිය ආපසු අය කරගන්න ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා. ඒ වගේම අනාගතයේ ණය දෙන්න මෙයාලා සුදුසුද කියලා දැනගන්න ණය හිමියෝ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. ඊළඟට මේ සේවකයෝ කියන්නේ කවුද කියලා දන්නවනේ? වැඩ කරන අය. ව්‍යාපාරයේ වැඩ කරන අයනේ ළමයි සේවකයෝ කියන්නේ. ඇයි සේවකයෝ උනන්දු? අන්න ප්‍රශ්නේ. ඇයි සේවකයෝ උනන්දු? පළවෙනි හේතුව තමයි පුතේ සේවකයා ළමයි ව්‍යාපාරයේ වැඩ කරන කෙනානේ. එයා බලන් ඉන්නව ව්‍යාපාරයේ දිහා. මොකද තමන්ගේ රැකියාව සුරක්ෂිතද කියලා දැනගන්න. තමන්ගේ රැකියාව සුරක්ෂිතද කියලා දැනගන්න ව්‍යාපාර ගැන බලාගෙන ඉන්නේ. දැන් උදාහරණයක්, ඔයාගේ තාත්තා ඔයාගේ මොනා හරි ව්‍යාපාරයක වැඩ කරනවා නම් එයා හැමදාම සෙවිල්ලෙන් ඉන්නේ ව්‍යාපාරයේ වහනයිද, අපිට හැමදාම වැඩ කරන්න දෙයිද, අපිට හරියට පඩි ගෙවයිද කියලා උනන්දුවෙන් ඉන්නේ. ඇයි? තමන්ගේ රැකියා සුරක්ෂිතභාවය දැනගන්න. ඔන්න සේවකයෝ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ ළමයි රැකියා සුරක්ෂිතතාවය දැනගන්න. තව තියෙනවා තමන්ට ලැබෙන්න තියෙන දීමනා, තමන්ට ලැබෙන්න තියෙන වැටුප් පිළිබඳව දැනගන්න. දැන් සේවකයන්ට බෝනස් හම්බෙන්න ඕනේ. එතකොට බෝනස් ගන්න බලාපොරොත්තුවෙන් ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා. ඔන්න මං හේතු දෙකක් කිව්වා මතක තියාගන්න. එකක් සේවකයෝ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා ළමයි තමන්ගේ රැකියාවේ සුරක්ෂිතතාවය තහවුරු කරගන්න. දෙවෙනි එක ළමයි තමන්ගේ දීමනා, තමන්ගේ වැටුප් වැඩි කරගන්න. එහෙම නැත්නම් දීමනා ගන්න සේවකයෝ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. බලන්න පාර්ශව දෙක. ණය හිමියෝ. ඇයි ණය හිමියෝ උනන්දු?
තමන්ගේ ණය මුදල අය කරගන්න පුළුවන්ද බලන්නයි, පොලි අය කරගන්න පුළුවන්ද බලන්නයි. ඒ වගේම අනාගතයේ ණය දෙන්න සුදුසුද කියලා දැනගන්නයි. දෙක සේවකයෝ. ළමයි සේවකයෝ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා රැකියාවේ සුරක්ෂිතභාවය දැනගන්නයි, තමන්ගේ දීමනා වැටුප් වැඩි කරගන්නයි. එන්න සටහනට මෙන්න. ළමයි ණය හිමියෝ එතකොට ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. එකක් සපයලා තියෙන ණයයි ඊට අදාළ පොලියයි අය කරගන්න පුළුවන්ද බලන්න. ඔයත් මේ විදිහට හයිලයිට් කරගන්න පුළුවන් නම් හොඳයි. නිකන් ඔහේ ෆෝන් එක දිහා බලන් ඉන්නේ නැතුව හයිලයිටර් එකක් අරගෙන හයිලයිට් කරගන්න. ඒ වගේම තවදුරටත් ණය මුදල් සපයනවද කියලා තීරණය කරන්න. අනාගතයේදීත් ණය සපයනවද කියලා තීරණය කරන්න. සේවකයෝ නැත්තම් වෘත්තීය සමිති උනන්දු වෙනවා එක රැකියාවේ සුරක්ෂිතභාවය දැනගන්න. බලන්න සහ හයිලයිට් කරන වචනේ රැකියාවේ සුරක්ෂිතභාවය දැනගන්න. ඒ වගේ මොනවාද? වැටුප් දීමනා ගෙවන්න තියෙන හැකියාව දැනගන්න. වැටුප් දීමනා ගෙවන්න තියෙන හැකියාව දැනගන්න. වැටුප් දීමනා ගෙවන්න තියෙන හැකියාව දැනගන්න. හරි. අපි යමු ඊළඟ පාර්ශව දෙකට. දැන් පාර්ශව 4ක් හරි. බලන්න දැන් ඔයාගේ ඔළුවේ ওই ටික තියෙනවනේ. මෙන්න ඊළඟ පාර්ශව දෙක. ඊළඟට රජයේ විවිධ ආයතන ළමයි. මේ රජයේ විවිධ ආයතන කියලා කියන්නේ පුතේ මම නිකන් උදාහරණයකට ගන්නම් ආයතන නම් ගණනාවක් තියෙනවා. මම පොඩි උදාහරණයක් ගන්නම්. පළවෙනි ආයතනයක් තමයි බදු දෙපාර්තමේන්තුව. රජයේ ආයතනයක්නේ. ඇයි බදු ආයතනයේ බදු අය කරන බදු ආයතනයේ මේ ව්‍යාපාර ගැන උනන්දු? සරලව ව්‍යාපාර වලින් බදු අය කරගන්න, බදු අය කිරීමට. තව ළමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු, මේවා රජයේ ආයතන. පුතේ ඒ වගේ ආයතන ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා. හේතුව තීරණ ගන්න. එහෙම නැත්නම් තමන්ගේ ආයතනයේ තියෙන යම් සංඛ්‍යාලේඛන වැඩවලට ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. මොන බලන්න රජයේ ආයතන වලින් බදු දෙපාර්තමේන්තුව ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා ළමයි බදු අය කරගන්න. ඒක සරලයි. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වගේ අය ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා තමන්ගේ සංඛ්‍යාලේඛන හදන්න. පළාත් පාලන ආයතනත් ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා බදු අය කරගන්න. ඊළඟට තමන්ගේ තීරණ ගන්න ව්‍යාපාර ගැන උනන්දුයි. ඒ වගේම ගනුදෙනුකරුවෝ. මෙන්න ඊළඟ පාර්ශවය. කවුද ගනුදෙනුකරුවෝ කියන්නේ? ගනුදෙනුකරුවෝ කියන්නේ ව්‍යාපාරයෙන් භාණ්ඩ මිලට ගන්න අය. සිල්ලර කඩෙන් හාල් පොල් 3-5 සල්ලි දීලා ගන්න කෙනා තමයි ගනුදෙනුකාරයා කියන්නේ. ෆුඩ් සිටියෙන් ගින් බඩු ගන්න කෙනා තමයි ගනුදෙනුකාරයා කියන්නේ. ගනුදෙනුකරුවයි ව්‍යාපාර ගැන උනන්දු. මෙන්න මේක පුතේ. එක ව්‍යාපාරයේ මිල ගණන් සාධාරණද කියලා දැනගන්න. මිල ගණන් සාධාරණද කියලා දැනගන්න. දැන් ඔයා ඉගෙන ගන්න ඉස්කෝලේ ගාව තියෙන හෝටල් ගැන ගොඩක් උනන්දුයිනේ. හේතුව ඒ කෑම කඩවල් වල කෑමවල මිල ගණන් සාධාරණද කියලා දැනගන්න. ඔයා අතේ තියෙන ගාන අනුව තමයි ඔයා යන්නේ KFC එකටද, ඔයා යන්නේ පීසා හට් එකටද, ඔයා යන්නේ සයිවර් කඩේකටද, පෙට්ටි කඩේකටද කියලා තීරණය කරන්නේ. ඒතර ගනුදෙනුකරුවෙක් විදිහට ඔයා ව්‍යාපාර ගැන උනන්දු එකක් මිල ගණන් දැනගන්න. මේකේ මිල ගණන් සාධාරණද, මගේ අතේ තියෙන ගාන ඇතිද මේ කඩේට යන්න කියලා දැනගන්න ඔයා ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා. තව හේතුවක් තියෙනවා. මේ ව්‍යාපාරයෙන් අඛණ්ඩව භාණ්ඩ ගන්න පුළුවන්ද බලන්න. අඛණ්ඩව භාණ්ඩ මිලට ගන්න පුළුවන්ද බලන්න. දැන් ඔයා ළමයි ඔය විශේෂයෙන් ගෑල් ළමයි එහෙම මොනාහරි ඇඳුමක් ගන්න රෙදි කඩේකට ගියාම ඔයා හැමදාම මේ ව්‍යාපාරේ ගැන උනන්දුයි. ඒ කියන්නේ දැන් ඇඳුම් ගත්තේ නැතත් සතියකට සැරයක් ඒ රෙදි කඩේට ගිහින් බලනවා අලුතෙන් ඇඳුම් જાතියක් ඇවිද්ද කියලා. අලුත් මෝස්තරයක් ඇවිද්ද කියලා. ඇයි? ඔයාට අලුතෙන් මොනාහරි මෝස්තරයක් ආවොත් ඒක මිලට ගන්න ඔයා ළමයි අඛණ්ඩව භාණ්ඩ මිලට ගන්න පුළුවන්ද බලන්න. ඔයා ඒ ව්‍යාපාරය ගැන උනන්දුවෙන් ඉන්නවා.
ඔන්න ළමයි ගනුදෙනු කරුවේ විදිහට ඔයා ව්‍යාපාර ගැන උනන්දු වෙන හේතු. දැක්කද දැන් මං ආයි පාර්ශ්ව දෙකක් කතා කරා. එක රජයේ ආයතනයි ව්‍යාපාර ගැන උනන්දු. බදු දෙපාර්තමේන්තුව ව්‍යාපාර ගැන උනන්දුයි පුතේ ව්‍යාපාර වලින් බදු අය කරගන්න. ඒ වගේම ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ව්‍යාපාර ගැන උනන්දුයි තමන්ගේ සංඛ්‍යාලේඛන හදන්න. ඊළඟට ගනුදෙනු කරුව ළමයි ගනුදෙනු කරුවන්ගෙන් නම් ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ එකක් මිල ගණන් සාධාරණද කියලා දැනගන්න ව්‍යාපාරේ. දෙවෙනි එක අඛණ්ඩව භාණ්ඩ හා සේවා මිලට ගන්න පුළුවන්ද කියලා දැනගන්න. හරි. එමු අපි ඒකේ සටහනට. මෙන්න ළමයි රජයේ විවිධායතන උනන්දු වෙන්න හේතු හයිලයිට් කරගමු. 1. රජයට අයවේ යුතු බදු නිසි පරිදි අය කර ගැනීමට බදු දෙපාර්තමේන්තුව නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ට අය වෙන්න ඕනි බදු නිසි පරිදි ගන්න. ඒ වගේම ළමයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආර්ථික තොරතුරු විශ්ලේෂණය කරන තමන්ගේ විශ්ලේෂණ වැඩ සංඛ්‍යාලේඛන හදන්න ව්‍යාපාර ගැන උනන්දුයි. තව ඕනෑ තරම් ආයතන තියෙනවා. ඊළඟට ගනුදෙනු කරුව ව්‍යාපාර ගැන උනන්දු වෙනවා ළමයි. ගනුදෙනු කරුව ව්‍යාපාර ගැන උනන්දු වෙනවා පළවෙනි එක තමයි සාධාරණ මිලට භාණ්ඩ හා සේවා ගන්න පුළුවන්ද කියලා දැනගන්න. ඒ කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් සාධාරණද කියලා දැනගන්න. භාණ්ඩ හා සේවාවල මිල ගණන් සාධාරණද කියලා දැනගන්න. ඒ වගේම ව්‍යාපාරයෙන් අඛණ්ඩව භාණ්ඩ ගන්න පුළුවන්ද කියලා දැනගන්න. ව්‍යාපාරයෙන් අඛණ්ඩව භාණ්ඩ ගන්න පුළුවන්ද කියලා දැනගන්න. ගනුදෙනු කරුව ව්‍යාපාර ගැන උනන්දු වෙනවා. හරි. දැන් පාර්ශව 6ක් අපි කතා කළ ඉවරයි. තව දෙකයි තියෙන්නේ. පාර්ශව 6ක් කතා කරා තව දෙකයි තියෙන්නේ. ළමයි ඊළඟට උනන්දුවක් දක්වන පාර්ශවය තමයි තරගකරුව. ඔන්න අහගෙන ඉන්නේ මේක. තරගකරුව ගැන අහගෙන ඉන්නේ. ළමයි කවුද මේ තරගකරුව කියන්නේ? පුතේ තරගකරුව කියන්නේ තමන් හා සමාන ව්‍යාපාර කරන අනිත් අය. උදාහරණයක් සිල්ලර කඩේකුයි ඊට එහා පැත්තේ තියෙන තව සිල්ලර කඩේකුයි තරගකරුවෝ. ඊළඟට නෝ ලිමිට් එකයි කැන්ඩි එකයි නෝ ලිමිට් එකයි ෆැෂන් බග් එකයි තරගකරුවෝ. ඇයි දෙගොල්ලොම රෙදිනි විකුණන්නේ? එක ළඟ තියෙන එක ප්‍රදේශයේ තියෙන බුක් ෂොප් දෙකක් පොත් අලෙවි කරන ව්‍යාපාර දෙකක් තරගකරුවෝ. එහෙම නැත්නම් පාරේ දුවන ප්‍රයිවට් බස් දෙකක් තරගකරුවෝ. ප්‍රයිවට් බස් එකයි රජයේ බස් එකයි තරගකරුවෝ. එක හා සමාන භාණ්ඩ හා සේවා සපයන අයට තමයි මේ තරගකරුවෝ කියලා කියන්නේ පුතේ. එක හා සමාන භාණ්ඩ හා සේවා සපයන අය. මේ තරගකරුවෝ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ පළවෙනි හේතුව තමයි පුතේ තමන්ගේ වෙළඳපළ කොටස වැඩි කරගන්න. තමන්ගේ වෙළඳපළ කොටස වැඩි කරගන්න. දැන් උදාහරණයක් ව්‍යාපාරයක් තමන්ට තියෙන වෙළඳපළ කොටස තව වැඩි කරගන්න බලනවනේ. ඒ තමන්ගේ තියෙන ව්‍යාපාර කොටස වැඩි වෙළඳපළ කොටස වැඩි කරගන්න ඔය තරගකරුවෝ ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා. ඒ වගේම තව හේතුවක් තමයි අනිත් ව්‍යාපාරයේ උපක්‍රම හඳුනා ගන්න. අනිත් ව්‍යාපාරයේ උපක්‍රම හඳුනා. දැන් උදාහරණයක් එක ව්‍යාපාරයක් අනිත් ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා. ඒ ව්‍යාපාරයේ මොන වගේ උපක්‍රමද තියෙන්නේ? එයාලා අලුතෙන් මොනා හරි දෙයක් කරනවද? අලුතෙන් මාකටිං කැම්පේන් එකක් කරනවද? භාණ්ඩවල මිල ගණන් අඩු වැඩි කරලාද තියෙන්නේ? අන්න ඒ වගේ උපක්‍රම හඳුනා ගන්න තරගකරු උනන්දුයි. එක තමන්ගේ වෙළඳපළ කොටස වැඩි කරගන්න උනන්දුවෙන් ඉන්නු. දෙවෙනි එක තමන්ගේ උපක්‍රම වෙළඳපළ උපක්‍රම හඳුනා ගන්නත් තරගකරුවෝ මේ ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා. අන්තිම පාර්ශවය ආයෝජකයෝ. අහන් ඉන්න පුතේ. ළමයි ආයෝජකයෝ ව්‍යාපාර ගැන උනන්දු. ඊට කලින් කවුද ආයෝජකයෝ කියන්නේ? ආයෝජකයෝ කියන්නේ ව්‍යාපාරයට ආයෝජනය කරන්න බලන් ඉන්න අය. තාම යාලා ව්‍යාපාරයකට සල්ලි දාලා නැහැ.
ව්‍යාපාරයට ආයෝජනය කරන්න එයාලා බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ ව්‍යාපාරයට ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට තමයි ආයෝජකයෝ කියන්නේ. ළමයි මේ ආයෝජකයෝ ව්‍යාපාරක උනන්දු වෙන්නේ සරලව ළමයි තමන්ගේ ආයෝජන තීරණ ටික ගන්න. තමන්ගේ ආයෝජන තීරණ ගැනීමට ඒක සරලයි. තමන් මේ ව්‍යාපාරයේ ආයෝජනය කරනවද? එහෙම නැත්නම් මේකේ නැත්නම් වෙන එකක ආයෝජනය කරනවද? මේකේ ආයෝජනය කරොත් කොච්චර අවදානමක් තියෙනවද? වගේ තමන්ගේ ආයෝජන තීරණ ටික ගන්න. ඒ ආයෝජන තීරණ ගන්න ව්‍යාපාර ගැන ආයෝජකයෝ උනන්දුවෙන් ඉන්නවා. බලන්න තරඟකරුවෝ ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා ළමයි තමන්ගේ වෙළඳපොළ කොටස වැඩි කරගන්න. එහෙම නැත්නම් අනිත් ව්‍යාපාරයේ වෙළඳපොළ උපක්‍රම හඳුනා ගන්න. ආයෝජකයෝ ව්‍යාපාර ගැන උනන්දුවෙන් ඉන්නවා එකක් ආයෝජන තීරණ ගන්න. ආයෝජන තීරණ මේ ව්‍යාපාරයේ ආයෝජනය කරනවද නැද්ද කියලා තීරණය කරන්න. හරි. එන්න අන්තිම දෙකේ සටහන බලන්න. ළමයි මුලින්ම තරඟකරුවන් ලියන්න පුතේ තරඟකරුවන් කියන හිස්තැනේ තරඟකරුවන් කියන හිස්තැනේ ලියන්න. තරඟකරු උනන්දු වෙන්න හේතුව පළවෙනි තරුව දාලා ලියන්න. පළවෙනි තරුව දාලා ලියන්න. තමන්ගේ වෙළඳපොළ කොටස වැඩි කර ගැනීමට. 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 දෙවෙනි තරුව දාලා ලියන්න. දෙවෙනි තරුව දාලා ලියන්න. දෙවෙනි තරුව දාලා ලියන්න. අනිකුත් වෙළඳපොළ ආයතනවල අනිකුත් තරඟකාරී ආයතනවල අනිකුත් තරඟකාරී ආයතනවල වෙළඳපොළ උපක්‍රම හඳුනා ගැනීමට. අනිකුත් තරඟකාරී ආයතනවල වෙළඳපොළ උපක්‍රම හඳුනා ගැනීමට. අනිකුත් තරඟකාරී ආයතනවල වෙළඳපොළ උපක්‍රම හඳුනා ගැනීමට. හරි. ඊළඟට ආයෝජකයෝ ළමයි ආයෝජකයෝ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ ආයෝජකයෝ ව්‍යාපාර ගැන උනන්දු වෙනවා පළවෙනි හේතුව විකල්ප ආයෝජන අවස්ථා හඳුනා ගන්න. මේකේ ආයෝජනය කරනවද නැද්ද කියලා හඳුනා ගන්න. විකල්ප ආයෝජන හඳුනා ගන්න. වඩාත් ලාභදායී ආයෝජනය හඳුනා ගන්න. ඒ වගේම අවදානම දැනගන්න. ඒ වගේම අවදානම දැනගන්න එයාලා උනන්දු වෙනවා. ඔන්න ළමයි ඇල්මැති පාර්ශව එයාලා තමන්ගේ ව්‍යාපාර ගැන උනන්දු වෙන හේතුව. මේ මම විනාඩියක් අරන් ඔයාටයි මතක් කරගෙන යන්නම්. මෙන්න ඉන්න ඇල්මැති පාර්ශව හොඳට අහගෙන ඉන්න. මෙන්න ඉන්න ඇල්මැති පාර්ශව මේ කෙනා ඇයි ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ? ඔන්න අහගෙන ඉන්න. 1. ළමයි අයිතිකරුවෝ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ ළමයි ව්‍යාපාරයේ ලාභය දැනගන්න. එහෙම නැත්නම් තමන් යොදවපු අරමුදල් වලට උනේ මොනවාද කියලා දැනගන්න. 2 කලමනාකරුවෝ මේ කලමනාකරුවෝ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ ළමයි තමන් අතීතයේ ගත්ත තීරණ සාර්ථකද කියලා දැනගන්නයි අනාගතයේ ගන්න ඕනි මොන තීරණද කියලා දැනගන්නයි. ණය හිමියෝ ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ ඇයි? ණය අය කරගන්නයි පොලි අය කරගන්න පුළුවන්ද බලන්න. අනාගතයේ ණය දෙන්න සුදුසුද කියලා දැනගන්න. සේවකයෝ ළමයි ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ තමන්ගේ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කරගන්න. වැටුප් දීමනා වැඩි කරගන්න. රජයේ ආයතන බදු අය කරගන්න තමන්ගේ ජන සංඛ්‍යාලේඛන හදන්න. ගනුදෙනුකරුවෝ මිල ගණන් සාධාරණද කියලා දැනගන්න. අකණ්ඩව බාණ්ඩ ගන්න පුළුවන්ද කියලා දැනගන්න. තරඟකරුවෝ මතක් කරලා බලන්න මතක් වෙනවද තරඟකරුවෝ උනන්දු වෙයි?
තමන්ගේ වෙළඳපොළ කොටස වැඩි කරගන්න, අනිත් ආයතනයේ වෙළඳපොළ උපක්‍රම හඳුනා ගන්න ආයෝජකයෝ උනන්දු වෙයි සරලව තමන්ගේ ආයෝජන තීරණ ගන්න. අපි හොඳ වෙලාවක් අපි හොඳට ඒ කොටස සාකච්ඡා කරා ඇයි මේ පාර්ශව ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ කියලා. මම කිව්වොත් මේ ටික මම ටිකක් වැදගත් කරලා උගන්වන්න හේතුව තමයි මෙන්න මේ කොටසින් ඔයාගේ AAT විභාගයට අනිවාර්ය කෙටි ප්‍රශ්නයක් එන සම්භාවිතාවයක් තියෙනවා. ඔයාට ඒක තේරෙයි මෙන්න මේ කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරද්දී. දැන් මේ AAT පාඨමාලාව තුළ මේ ටියුට් එකේ මේ හැම පාස් පේපර් එකක්ම කෙටි ප්‍රශ්නයක්ම ඒ හැම එකක්ම අපි මේකෙදී සාකච්ඡා කරනවා. ඒකද දැන් මේ AAT පාඨමාලාව කියන්නේ මේක අපි ඔබට නොමිලේ කරාට මේකට බොහෝ පිරිසක් ලොකු ශ්‍රමයක් ලොකු පිරිවැයක් දරනෝ. ඒ වෙනුවෙන් ඔබ හොඳට ඉගෙන ගන්න මේ වැඩ කටයුතු හොඳ සාර්ථකව කරගන්න අපි අපේ පැත්තෙන් වෙන්න ඕනි දේවල් ඔයා වෙනුවෙන් සියල්ල ਸਰව සම්පූර්ණව කරනවා. දැන් බලන්න මේ MCQ ටික සාකච්ඡා කරද්දී ඔයාට තේරෙයි මේ පාඩමේ වැදගත්කම. හරි. හරි. මාත් එක්ක කරමු මේවල උත්තර බලමු මාත් එක්කම. මුලින්ම පළවෙනි ප්‍රශ්නේ බලන්න අභ්‍යාසාංක එකේ බලන්න අවුරුද්ද මොකක්ද? 2020 ජූලි MCQ එක බලන්න. ළමයි පළවෙනි එක අංක 1 පහත සඳහන් ඒවා අතුරින් අස්තිත්වයක ඇල්මැති පාර්ශවයක් වන්නේ කවුරුන්ද? ළමයි අස්තිත්වය කියන්නේ ටිකක් අමාරු වචනයක් වගේ පෙවුනට අස්තිත්වය කියන්නේ පුතේ ව්‍යාපාරයට. මතක තියාගන්න අස්තිත්වයක් කියන්නේ ව්‍යාපාරයට. ඕනනම් හිතන ලියාගන්න ටියුට් එකේ. ඕනනම් ටියුට් එකේ දැන් ලියාගන්න පුතේ. අස්තිත්වය කියන්නේ ළමයි ව්‍යාපාරයට කියන වචනයක් තමයි අස්තිත්වය කියන්නේ. ඒ අස්තිත්වයක නැත්තම් ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශව කවුරුන් දහනවා. බලන්න ඔයා ඉගෙන ගත්ත ටික තියෙනවද? සේවකයෝ ඉන්නෝ. රජේ ඉන්නෝ. කළමනාකරු ඉන්නෝ. එහෙනම් උත්තරේ මොකක්ද? ඉහත සියල්ලම. උත්තරේ ළමයි ඉහත සියල්ලම. සේවකයෝ, රජය, කළමනාකරුව කියන ඉහත සියල්ලම තමයි ඇල්මක් දක්වන පාර්ශව වෙන්නේ. දෙවෙනි එක. පහත සඳහන් ඒවා අතුරින් මූල්‍ය ප්‍රකාශන භාවිතා කරනු ලබන පාර්ශවයක් වන්නේ. මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන පාර්ශවයක් වන්නේ. බලන්න ඉගෙන ගත්ත ඒවා දිනවද කියලා? අයිතිකරු ඉන්නෝ. සේවකයොත් ඔව්. ආයෝජකයොත් ඉන්නෝ. එහෙනම් ඒක උත්තරෙත් මොකක්ද? ඉහත සියල්ලම. දැක්කද 2020 ජූලි ප්‍රශ්නෙම වගේ එකක් තමයි 2020 ජනවාරි වල තියෙන්නේ. මේ හරි උත්තරයකට ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ එක උත්තරයක් හරි නම් ඔයාලට විභාගේ ලකුණු දෙකයි. දැන් මේ ලකුණු දෙකක් ගන්න පුළුවන්, මේ ලකුණු දෙකක් ගන්න පුළුවන්. ලේසි ළමයි, මේක අමාරු නෑ. ඔබ මහන්සි වෙනවා නම් හරි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4. 3. පහත සඳහා ඒවා අතුරින් ව්‍යාපාරයේ කෙරෙහි ඒත් අහන්නේ ඇල්මක් දක්වන පාර්ශවය. ආයින්නව අයිතිකරුවෝ, ආයින්නව රජයේ, ආයින්නව ණයහිමියෝ. එහෙනම් ඒ උත්තරේ මොකද්ද? ඉහත සියල්ලම. ඒත් උත්තරේ ඉහත සියල්ලම. දැක්කද? එකම වගේ ප්‍රශ්න අහලා තියෙන්නේ, අමාරු නෑ. හරි. ඊළඟට අහනවා පොඩි තියරි ප්‍රශ්නයක්. මූල්‍ය ගිණුම්කරණේ අරමුණු දෙකක් සඳහන් කරන්න. මේක අපි කලින් ඉගෙන ගත්තා. මූල්‍ය ගිණුම්කරණේ අරමුණු, මූලික අරමුණු කියලා ලොකු එකකුයි, තව පොඩි අරමුණු ටිකක් ඉගෙන ගත්තානේ. ලියන්න මේක. ටියුට් එකේ ඉඩ තියෙනවනේ. එතන හරි කමක් නෑ ලියන්න පොතේ. ඔයාගේ ටියුට් එකේම පහලින් ලියන්නකෝ. පළවෙනි එක තමයි මූලික ගිණුම්කරණයේ පළවෙනි අරමුණ තමයි ගිණුම් කරන ඒකකය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට ආර්ථික තොරතුරු සැපයීම. පළවෙනි අරමුණ. ගිණුම් කරන ඒකකයක් පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට ආර්ථික තොරතුරු සැපයීම. ඒක තමයි ප්‍රධාන අරමුණ, නැත්නම් එක අරමුණක්. දෙවෙනි අරමුණ තමයි නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීම. දෙවෙනි එක නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීම. නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීම. තව තිබුණා. ඕනනම් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය දැනගන්න, ව්‍යාපාරයේ ලාභදායීත්වය දැනගන්න. ඒවා ලියන්නත් පුළුවන්. හරිනේ? දෙකක් ලිව්වහම ඇති.
දැන් ඉන්නේ ඊළඟ ප්‍රශ්නෙට. ළමයි ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 5. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ ප්‍රධාන අරමුණ. බලන්න මතකද කියලා මොකද ප්‍රධාන අරමුණ? ළමයි දැන් ටිකකට කලින් කිව්වස මොකද පුතේ ප්‍රධාන අරමුණ? මේ තියෙන්නේ මේ විකුණුම් මිල තීරණය කරන්නද? නෑ බොරු වැරදි. මේ තියෙන්නේ ආර්ථික තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් වන තොරතුරු ඒවා පරිශීලනය කරන අයට සපයන්න. මූලික අරමුණ වෙන්නේ තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු ඒවා පරිශීලනය කරන අයට සපයන. උත්තරය අංක 2. උත්තරය අංක 2. බලන්න ප්‍රශ්නාංක 6 අහනවා මූල්‍ය තොරතුරු භාවිතා කරන දෙදෙනෙකු සඳහන් කරන. අප ඕනෑ තරම් හොයා ගන්න. දෙන්නෙක් නෙමෙයි ඔයාලට දැන් 7-8ක් උනක් කියන්න පුළුවන්. එක අයිතිකරුවෝ, දෙවෙනි එක කළමනාකරුවන්. පළවෙනි පාර්ශවයේ අයිතිකරුවන්, දෙවෙනි පාර්ශවයේ කළමනාකරුවන්. අයිතිකරුවන් සහ කළමනාකරුවන්. හරි. ඊළඟට ප්‍රශ්නාංක 7. පහත සඳහන් ඒවා අතුරින් අස්තිත්වය කියන්නේ ව්‍යාපාරයට පුතේ. අස්තිත්වය කියන්නේ ව්‍යාපාරයට. අස්තිත්වයක මූල්‍ය තොරතුරු භාවිතා කිරීමෙන් ණය හිමියට ඇති ප්‍රයෝජනේ. දැකද ණය හිමියට ඇති ප්‍රයෝජනේ අහන්නේ පටල ගන්නෑ ණය හිමියට ඇති ප්‍රයෝජනේ. 1. ආයෝජනයේ ප්‍රතිලාභ දැනගන්න ඕනේ ආයෝජකයන්ට. ණය ලබා දීමට පෙර මූල්‍ය ස්ථාවරභාවය පිළිබඳ දැනගන්න. ඔව් නේද ළමයි? ණය හිමියෝ කියන්නේ අපිට ණය දෙන්න බලන් ඉන්න අයනේ. එයා ණය දෙන්න කලින් අපේ මූල්‍ය ස්ථාවරත්වය කියන්නේ අපි හොඳ වත්කම් වගකීම් හොඳට වත්කම් තියෙන ණය ගෙවන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා දැනගන්න. උත්තරය අංක 2. ණය ලබා දීමට පෙර මූල්‍ය ස්ථාවරත්වය දැනගන්න. 3 තියෙන්නේ බදු දැනගන්නේ බදු දෙපාර්තමේන්තුව වේතන සේවකයෝ. ණය හිමියෝ උනන්දු වෙන්නේ උත්තරය අංක 2. ණය ලබා දෙන්න කලින් මූල්‍ය ස්ථාවරත්වය දැනගන්න. ඊළඟට අහනවා ගිණුම්කරණේ අරමුණක් වන්නේ. ඔන්න අරමුණක් අහනවායි. බලන්න ලේසි ප්‍රශ්න. අයනවා ගිණුම්කරණේ අරමුණක් වන්නේ. ව්‍යාපාරයේ ස්වභාවය අවබෝධ කරගන්න. නිෂ්පාදිතයක විකුණුම් මිල තීරණය කරන්න. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය අවබෝධ කරගන්න. අභ්‍යන්තර පාලන පද්ධතියේ දුර්වලතා හඳුනගන්න. ළමයි මේ හතරෙන් අර අරමුණු වලින් එන්නේ මොකක්ද? මෙන්න මේක. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය අවබෝධ කරගන්න. එක අරමුණක්. මූලික අරමුණ නෙමෙයි වෙනත් අරමුණක් තමයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය ගැන අවබෝධයක් ගන්න එක තමයි ව්‍යාපාරයේ අරමුණක් වෙන්නේ. ඒ කියන්නේ උත්තරය අංක 3. හරිද? හරි. ඔන්න අපි දැන් සාකච්ඡා කරා බලන්න මේ වෙනකොට සාකච්ඡා කරමු මාතෘකා ටික ඔයාලට මතකද කියලා. එකක් ගිණුම්කරණය කියන්නේ මොනවාද? ගිණුම්කරණේ අරමුණු. ඊළඟට ගිණුම්කරණ ඒකකය කියන්නේ මොනවාද? ගිණුම්කරණ ඒකක සංකල්පය කියන්නේ මොකක්ද? අවසානයේට දැන් අපි කතා කරේ ඇල්මැති පාර්ශව ගැන. මේ තියරි කොටස් ළමයි ඔබ හිතනවා ගිණුම්කරණය තුල තියෙන්නේ ගණන් විතරයි කියලා නෑ පුතේ. තියරි කාරණා සිද්ධාන්ත කාරණා තියෙනවා. ඒවත් ඉගෙන ගත්තොත් තමයි ඔය MCQ දැන් ඔයාට තේරෙනවා ඇති මේ MCQ කරද්දී මේ MCQ කරන්න අනිවාර්යයෙන් මොනවා ඕනිද? තියරි දැනුම ඕනි. මේ තියරි ඉගෙන ගත්ත දැනුමින් ඔයාට පැහැදිලිව මේ MCQ කරන්න පුළුවන්. හරි එහෙනම් මේ තියරි දැනුමත් ඉතා වැදගත් වෙනවා. හරි. දැන් මම පාඩමේ එක තැනකට ආයෙන්නම්. ඔයාට මතකද අපේ පාඩමේ ගිණුම් කරන නිර්වචනයේ කාරණා ටික අපි කතා කරේ. ඒකේ ගිණුම් කරන ඒකකය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. දෙවෙනි එක ළමයි උනන්දුවක් දක්වන පාර්ශව ගැන කතා කරා. ළමයි දැන් අපි කතා කරන්න යන්නේ ආර්ථික තොරතුරු ගැන. ඒ නිර්වචනයේ තියෙන ඊළඟ මාතෘකාව තොරතුරු එහෙම නැත්නම් ආර්ථික තොරතුරු ගැන. මේ බලන්න පුතේ. ළමයි ගිණුම් කරන තොරතුරු. හොඳට අහගෙන ඉන්න. ළමයි ගිණුම් කරන තොරතුරු. ගිණුම් කරන තොරතුරු වලට කලින් මොනවද පුතේ තොරතුරු කියන්නේ? ඔබ දන්න තොරතුරු මොනවාද? අද කොවිඩ් වැළඳිච්ච රෝගීන් කී දෙනෙක් හම්බෙලා තියෙනවද? කොච්චරක් කොවිඩ් ඉන්න මැරිලා තියෙනවද? නැති වෙලා තියෙනවද? අද උද්දමනයේ කීයද?
ඩොලර් එකේ අගය කීයද? වාහනවල මිල ගණන් කීයද? තොරතුරු. කෑම බීම වල මිල ගණන් කීයද? තොරතුරු. විවිධාකාර තොරතුරු ඔයා දන්නවා. හැබැයි ළමයි අපි මෙතන කතා කරන්නේ ගිණුම් කරණයට අදාළ තොරතුරු ගැන විතරයි. ළමයි ඔබ දන්න හැම තොරතුරක්ම අපි ප්‍රධාන කොටස් දෙකකට කඩනවා ළමයි. එකක් මූල්‍ය තොරතුරු, දෙවෙනි එක මූල්‍ය නොවන තොරතුරු. මේ තොරතුරු ප්‍රධාන වර්ග දෙකයි පුතේ, මූල්‍ය සහ මූල්‍ය නොවන කියලා. මම මේකට තව වචනයක් ලියන්නම්. මේ මූල්‍ය තොරතුරු වලට තමයි පුතේ මේ මූල්‍ය තොරතුරු වලට තමයි පුතේ අපි ආර්ථික තොරතුරු කියලා කියන්නේ. මේ මූල්‍ය තොරතුරු වලටම තමයි අපි ආර්ථික තොරතුරු කියලා කියන්නේ. මේ මූල්‍ය නොවන තොරතුරු වලට කියනවා අපි ආර්ථික නොවන තොරතුරු. ආර්ථික නොවන තොරතුරු. අහගිනි. මොකද්ද මේ මූල්‍ය එහෙම නැත්නම් ආර්ථික තොරතුරු කියන්නේ? මෙන්න මෙහෙම කිව්වොත් මතක ඉනවද බලන්න. මූල්‍ය නැත්නම් ආර්ථික තොරතුරු කියලා කියන්නේ පුතේ එකක්. නිර්වචනය බලන්න. තීරණ ගන්න වැදගත් වන, තීරණ ගැනීමට වැදගත්. දෙවෙනි එක මුදලින් මැනිය හැකි. මුදලින් මැනිය හැකි තොරතුරු වලට අපි කියනවා ආර්ථික නැත්නම් මූල්‍ය තොරතුරු කියලා. මම කාරණා දෙකයි කිව්වේ. එකක් තීරණ ගන්න වැදගත් වන, මුදලින් මනින්න පුළුවන් ඒවට කියනවා මූල්‍ය තොරතුරු කියලා. තීරණ ගන්න වැදගත් වන, මුදලින් මනින්න පුළුවන් තොරතුරු වලට කියනවා මූල්‍ය තොරතුරු කියලා. එහෙනම් මූල්‍ය නොවන තොරතුරු කියන්නේ මොනවද? එහෙනම් මූල්‍ය නොවන තොරතුරු කියන්නේ මොනවද? එකක් මේ බලන්න. තීරණ ගැනීමට වැදගත් වන, ඒකත් තීරණ ගැනීමට වැදගත්. හැබැයි වෙනස තමයි මුදලින් මැනිය නොහැකි. මුදලින් මැනිය නොහැකි නම් ඒක මූල්‍ය නොවන තොරතුරු. තීරණ ගන්න වැදගත්, මුදලින් මනින්න බෑ. තීරණ ගන්න වැදගත්, මුදලින් මනින්න බැරි ටික තමයි මූල්‍ය නොවන තොරතුරු කියලා කියන්නේ. මේ බලන්න, මෙහෙම නිර්වචන දෙකනේ මම කිව්වේ. ළමයි මූල්‍ය තොරතුරක් කියන්නේ තීරණ ගන්න වැදගත් වන, මුදලින් මනින්න පුළුවන්, සල්ලි වලින් අගය කරන්න පුළුවන් තොරතුරු. මම උදාහරණ කියනවා. මේ සක්්‍ය ආයතනයේ විදුලි වියදම රුපියල් 1000යි. රුපියල් වලින් කියන්න පුළුවන්. සක්්‍ය ව්‍යාපාරයේ සේවක වැටුප රුපියල් මිලියනයයි. මුදලින් කියන්න පුළුවන්. සක්්‍ය ව්‍යාපාරයේ ගොඩනැගිලි වල අගය මිලියන 20යි. මුදලින් කියන්න පුළුවන්. ඒවා ළමයි තීරණ ගන්න වැදගත්නේ. සල්ලි වලින් මනින්න පුළුවන්. ඒ හැම එකක්ම සල්ලි වලින් මනින්න පුළුවන්. රුපියල් මෙච්චරයි කියලා කියන්න පුළුවන්. අන්න ඒවට කියනවා පුතේ මූල්‍ය තොරතුරු. එහෙම නැත්නම් ආර්ථික තොරතුරු. එහෙනම් මොනවද මේ මූල්‍ය නොවන කියන්නේ? මේවා ළමයි තීරණ ගන්න වැදගත්. හැබැයි ඒව සල්ලි වලින් මනින්න බෑ. තීරණ ගන්න වැදගත්, සල්ලි වලින් මනින්න බෑ. උදාහරණයක්. සක්්‍ය ආයතනයේ අලංකාර පරිසරයක පිහිටලා තියෙනවා. දැන් අලංකාර පරිසරය කියන එක ළමයි තීරණ ගන්න වැදගත්නේ. උදාහරණයක්, සක්්‍ය ආයතනයේ තියෙන්නේ ලස්සන මල්වත්තක් තියෙන ප්‍රදේශයක. එහෙම නෑ ළමයි. හැබැයි අපි උදාහරණයක් ගමු. සක්්‍ය ආයතනයේ වටේට ලස්සන මල්වත්තක් තියෙනවා. ඒක තීරණ ගන්න වැදගත්. හැබැයි මල්වත්තේ වටිනකම සල්ලි වලින් මනින්න පුළුවන්ද? බෑ පුතේ. කණ්ඩලම හොටෙල් එක ගැන හිතන්න. කණ්ඩලම හොටෙල් එකට ළමයි කණ්ඩලම වැව කියන්නේ වටිනවනේ. හැබැයි කණ්ඩලම වැවේ වටිනකම සල්ලි වලින් මනින්න පුළුවන්ද? බෑ පුතේ. ඊළඟට මුහුදු වෙරළක් සල්ලි වලින් මනින්න පුළුවන්ද? බෑ ළමයි. ව්‍යාපාරයක ඉන්න දක්ෂ කළමනාකරුවෙක් සල්ලි වලින් මනින්න බෑ පුතේ. හේතුව ඒවා මූල්‍යමය නොවන තොරතුරු. ඒවා මුදලින් මනින්න බෑ. මතක තියාගන්න, තොරතුරු වර්ග දෙකයි, මූල්‍ය සහ මූල්‍ය නොවන.
මූල්‍යම නැත්තම් ආර්ථික තොරතුරු කියන්නේ තීරණ ගන්න වැදගත් වන සල්ලි වලින් මනින්න පුළුවන් ඒවට. වැදගත්ම දේවල් සල්ලි වලින් මනින්න පුළුවන්. මූල්‍ය නොවන නැත්තම් ආර්ථික නොවන තොරතුරු කියන්නේ තීරණ ගන්න වැදගත් ඒවා ප්‍රශ්නේ සල්ලි වලින් මනින්න බෑ. පැහැදිලිද? හැබැයි පුතේ ගිණුම් කරණයේදී විශේෂයෙන්ම මූල්‍ය ගිණුම් කරණයේදී මතක තියාගන්න ගිණුම් කරණයේදී එහෙම නැත්නම් මූල්‍ය ගිණුම් කරණයේදී පුතේ අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ ආර්ථික තොරතුරු ගැන විතරයි. ගිණුම් කරණය කියන එකේදී මේ මූල්‍ය ගිණුම් කරණය විශේෂයෙන්ම මූල්‍ය ගිණුම් කරණයේදී අපි කතා කරන්නේ මේ සල්ලි වලින් මනින්න පුළුවන් තොරතුරු ගැන විතරයි. එහෙම නැත්නම් මූල්‍ය කියන තොරතුරු එහෙම නැත්නම් සල්ලි වලින් මනින්න පුළුවන් තොරතුරු ගැන විතරයි මේ ගිණුම් මූල්‍ය ගිණුම් කරන්නේදී අපි කතා කරන්නේ. මතක තියාගන්න ආර්ථික නැත්නම් මූල්‍ය තොරතුරක් කියන්නේ තීරණ ගන්න වැදගත් වන මුදලින් මැනිය හැකි තොරතුරු වලට. හරි. එහෙනම් එන තොරතුරු ගැන අපි නෝට් එකට එමු. එන්න ළමයි ඔයාගේ ටියුට් එකේ පිටු අංක 7 තියෙනවා. මුලින්ම ගිණුම් කරන තොරතුරු ප්‍රධාන කොටස් දෙකයි මූල්‍ය හා මූල්‍ය නොවන කියලා. ඔයාගේ ටියුට් එක බලන්න. මූල්‍ය හා මූල්‍ය නොවන කියලා. ඒකේ මුලින්ම කියනවා ගිණුම් කරන නිර්වචනය තුල සඳහන් ආර්ථික තොරතුරු යන්නෙන් අදහස් කරන්නේ මූල්‍ය තොරතුරු. හරිනේ. ඒකේ හයිලයිට් කරන්න. ඒකේ හයිලයිට් කරන්න ළමයි මේ මූල්‍ය තොරතුරු තමයි ආර්ථික තොරතුරු විදියට හඳුන්වන්නේ. ආර්ථික තොරතුරු විදියට හඳුන්වන්නේ මූල්‍ය තොරතුරු. ආර්ථික තොරතුරු විදියට හඳුන්වන්නේ මූල්‍ය තොරතුරු. එතන උදාහරණ කියලා ලියන්න පුතේ මූල්‍ය තොරතුරු වලට උදාහරණ කියලා ලියන්න. ව්‍යාපාරයේ සේවක වැටුප රුපියල් ලක්ෂයයි. ව්‍යාපාරයේ සේවක වැටුප රුපියල් ලක්ෂයයි. ව්‍යාපාරයේ සේවක වැටුප රුපියල් ලක්ෂයයි. සේවක වැටුප රුපියල් ලක්ෂයයි. 2. ව්‍යාපාරයේ විකුණුම් රුපියල් 10000යි. ව්‍යාපාරයේ විකුණුම් රුපියල් 10000යි. ව්‍යාපාරයේ විකුණුම් රුපියල් 10000යි. ඒ මූල්‍ය තොරතුරු මුදලින් මනින්න පුළුවන්. ඊළඟට කියනවා ව්‍යාපාර ඒකකයක් කෙරේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට වැදගත් වන මූල්‍යමය නොවන තොරතුරුද පවතී. ඔන්න මූල්‍යමය නොවන තොරතුරු. උදාහරණ ලියන්න. මූල්‍යමය නොවන කියන්නේ ළමයි මුදලින් මනින්න බැරි තොරතුරු තියෙනවා. ලියන උදාහරණවල ව්‍යාපාරයට දක්ෂ කළමනාකරුවෙකු සිටී. ව්‍යාපාරයට දක්ෂ කළමනාකරුවෙකු සිටී. දැන් දක්ෂ කළමනාකරුවෙක්ගේ ගාන සල්ලි වලින්ම ඉන්න බෑනේ කවදාවත්. ව්‍යාපාරයේ දක්ෂ කළමනාකරුවෙකු සිටී. 2. ව්‍යාපාරයේ අලංකාර පරිසරයක පිහිටා ඇත. ව්‍යාපාරයේ අලංකාර පරිසරයක පිහිටා ඇත. ඔය විශේෂයෙන් හෝටලයකට එහෙම අලංකාර පරිසරය කියන්නේ ඉතා වටිනවා. හැබැයි ඉතින් සල්ලි වලින්ම ඉන්න බෑ. ව්‍යාපාරයේ අලංකාර පරිසරයක පිහිටා ඇත. අන්තිම වාක්‍ය කියනවා ගිණුම් කරණයේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නේ මූල්‍ය තොරතුරු වන අතර හයිලයිට් කරන්න. මූල්‍ය තොරතුරු වන අතර තීරණ ගන්න අපි පාවිච්චි කරන්නේ මූල්‍ය තොරතුරු කියන එක. තීරණ ගන්න අපි පාවිච්චි කරන්නේ මූල්‍ය තොරතුරු කියන එක. හරි. බලන්න ළමයි මං අද ඔයාට පාඩම පටන් ගද්දි කිව්වා අපි මේ කතා කරන්නේ ගිණුම් කරණය ගැන කියලා. මං කිව්වා අපි මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ගිණුම් කරණය ගැන. එතකොට මේ ගිණුම් කරණය යනු කියලා තමයි මම මේ ව්‍යාපාරයේ මේ පාඩම අද පටන් ගත්තේ. ගිණුම් කරණය කියන්නේ මොකක්ද? ගිණුම් කරණයේ නිර්වචන මොනවාද? මෙන්න මෙතනින් තමයි මම පාඩම පටන් ගත්තේ ගිණුම් කරණයේ නිර්වචන වලින්. මම ඔයාලට කිව්වා අද පාඩම වෙන්නේ මේ නිර්වචනේ තියෙන මෙන්න මේ තියෙන මාතෘකා තුන කතා කරන එක. ගිණුම් කරන ඒකකය කියන්නේ මොකක්ද?
උනන්දුවක් දක්වන පාර්ශව කියන්නේ මොනවාද? ආර්ථික තොරතුරු කියන්නේ මොනවාද කියලා. හරි. මේ පාඩමේ වැඩ ඉවර කරන්න කලින් හැමෝම කියමු. මොකක්ද ළමයි ගිණුම්කරණය? මේ අද සාකච්ඡා කරපු පාඩමේ වැදගත්ම සහ මුළු පාඩමේම කතා කරපු නිර්වචනය. මොකක්ද ළමයි ගිණුම්කරණය කියන්නේ? සර්තික කියමු බලන්න. ගෙදර හිටියට කමක් නැහැ. ගමටම ඇහෙන්න මේක කියන්නේ. ඒක ඔක මතක හිටිනවා. මොකද්ද ගිණුම්කරණය කියන්නේ? ළමයි ගිණුම්කරණය කියන්නේ ගිණුම් කරන ඒකකයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය අපි ගිණුම්කරණය කියලා කියනවා. එතකොට මේ නිර්වචනය ඇතුලේ තියෙන මාතෘකා තුනක් ගැන අපි අද දවසේ කතා කරා. අපි විනාඩි දෙකක් අරගෙන මේවායි ඔළුවට යවලා අපි බලමු මතකද කියලා. 1. ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා කතා කරාද? පුතේ මොකද්ද ගිණුම් කරන ඒකක කියන්නේ? මතකනම් සර්ටන් ඇහුන් නැති වුණත් මට ඇහෙනවා කියලා හිතලා කියන්නේ. මොකද්ද ගිණුම් කරන ඒකකය කියන්නේ? ළමයි ගිණුම් කරන ඒකකයක් කියන්නේ ගිණුම්කරණය කියන ක්‍රියාවලියට භාජනය වන පුද්ගලයෙක්, ව්‍යාපාරයක්, රජයක්, ජාතියක් ගිණුම්කරන ඒකකය කියලා කියනවා. එතනම කතා කරා ගිණුම්කරන ඒකක සංකල්පය. මොකද සංකල්පෙදි ගිණුම්කරන ඒකක සංකල්පෙදි කිව්වේ? මතකේ තියෙන එක කියන්න. ව්‍යාපාරයයි අයිතිකාරයයි වෙන වෙනම පාර්ශව දෙකක් විදිහට සලකලා ගිණුම්කරණය කරන්න. ඒකක සංකල්පය. ඊළඟට කතා කරා උනන්දුවක් දක්වන පාර්ශව ගැන. කවුද උනන්දුවක් දක්වන පාර්ශව? අයිතිකරුවෝ, සේවකයෝ, කළමනාකරුවෝ, ආයෝජකයෝ, ණයහිමියෝ, තරඟකරුවෝ, එයාලා තමයි ව්‍යාපාර ගැන උනන්දුවක් දක්වන පාර්ශව. ඒ එක එක්කෙනා උනන්දුවක් දක්වන්න හේතු තිබුණා. ඊළඟට අපි කතා කරා ආර්ථික තොරතුරු කියන්නේ මොනවාද කියලා. තොරතුරු කොටස් දෙකයි ආර්ථික සහ ආර්ථික නොවන. අපි කිව්ව ආර්ථික තොරතුරු කියන්නේ තීරණ ගන්න වැදගත් හැබැයි මුදලින් මනින්න පුළුවන් තොරතුරු වලට. ඒ මූල් එහෙම නැත්නම් ආර්ථික තොරතුරු තමයි අපි ගිණුම්කරණය කරද්දී පාවිච්චි කරන්නේ. එතකොට අද දවස තුල පුතේ අපි මේ නිර්වචනය ඉගෙනගෙන මේ නිර්වචනයට අදාළව තිබ්බ කාරණා ඔබ නොදන්න කාරණා ගැන සාකච්ඡා කරා. මම හිතනවා ගිණුම්කරණයට මේ AAT පළවෙනි විභාගයට අත්පොත් තබපු අද මේ ගිණුම්කරණේ accounting subject එක මුලින්ම ඉගෙනගත් අද ඔයාට මේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා අද දවසේ පාඩමෙන් හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. අපිට තව මාස ගණනාවක් පුතේ මේ accounting syllabus එක කතා කරන්න තියෙනවා. ලොකු දේවල් කතා කරන්න තියෙනවා. මේ අද ඒකේ පටන් ගැනීමක් විතරයි. අපි ඉදිරියේදීත් මේ විදිහට එකතු වෙලා හැම කාරණාවක් ගැනම විශේෂයෙන් අපි කතා කරමු. ඔයා අපේ පැත්තෙන් ඔබ වෙනුවෙන් වෙන්න ඕනි හැමදේම අපි හොඳට ඉෂ්ට කරන්න බලාගෙන ඉන්නෝ. ඔයත් ගෙදර ඉඳන් අද දුන්න ටික අද පාඩම් කරන්න. මේ අද ඉගෙනගත්ත මේ පැය එකමාර ඉගෙනගත්ත කොටස අදම පාඩම් කරලා ඉවර කරන්න. එතකොට දවසින් දවස ඔයාට මේ පාඩම් ගොඩ ගැහෙන්නේ නැහැ. අන්න එතකොට තමයි ඔයාට මේ වෘත්තීය ගමන හොඳට ඉදිරියට ලස්සනට යන්න පුළුවන්. ඒ වගේම උසස් පෙළ වෙනුවෙනුත් මහන්සි වෙන්න ළමයි ලංකාවේ කැම්පස් එකකට යන්න හීන තියාගෙන මේ හැමදේම කරන්න. එහෙනම් අපි අද පාඩම මෙතනින් නතර කරමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.